සුබ දවසක් සියලු දෙනාටම අපි දෙවෙනි සෙෂන් එක ආරම්භ කරන්නේ. අතර මේක පළවෙනි සෙෂන් එක හා සම්බන්ධ වෙනවා. ඊයේ දවසේ අපි කරපු සෙෂන් එක බදු පරිපාලනය සම්බන්ධයෙන්. අපි මේ දක්වා කතා කරා බදු ගෙවන්නෙක් විදිහට ලියාපදිංචි වීමට අදාළව අවශ්‍ය කාරණා ටික මොන වගේ දේවල්ද අපි සලකා බලන්න ඕනේ රෙජිස්ට්‍රේෂන් එක සම්බන්ධයෙන්. ඊළඟට tax return එකක් submit කරද්දී මොන වගේ දේවල්ද අපි සලකා බලන්න අවශ්‍ය වෙන්නේ කියන එක අපි සම්පූර්ණ කරා. ඊළඟට ඒ return එක සම්බන්ධයෙන් අමතර තොරතුරු අවශ්‍යතාවයක් තියෙනවා නම් දේශාධාර දෙපාර්තමේන්තුවට income tax department එකට මොනවද තොරතුරුද කැඳවන්න පුළුවන්? බාහිර පාර්ශ්වයේ තොරතුරු කැඳවනවද? එහෙම නැත්නම් බදු ගාන්නකින් තොරතුරු කැඳවනවද කියන එක අනුව තීරණය කරන්න පුළුවන්. ඊළඟට දෙපාර්තමේන්තුව විදිහට තීරණයක් ගන්න පුළුවන් වන අවස්ථාවක් වාර්තාවක් දීපු වාර්තාව සම්බන්ධයෙන් පිළිගැනීමක් වෙනවද කියන එක. හරි සරල අපිට ඔය දේවල් පියවරෙන් පියවර අපි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒත් අද දවසේ යම් ආකාරයකට තක්සේරුවක් නිකුත් වුණොත් ඇසස්මන්ට් එකක් ඉෂුව වුණොත් එහෙම ඒ ඇසස්මන්ට් එක සම්බන්ධයෙන් බදු ගන්නා එකඟතාවයක් ඇති වෙන්නත් පුළුවන් එකඟතාවයක් ඇති නොවෙන්නත් පුළුවන්. ඒක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ තක්සේරු නිකුත් කිරීම කියන එක නව ආදායම් බදු පනතත් අනුව බදු ගන්නගේ ආදායම් වාර්තාවත් තක්සේරුවක් විදිහට සලකන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක නැවත බදු ගන්නට නෝටිස් එකක් නිකුත් වෙන්නේ නැහැ. එයාගේ ආදායම් වාර්තාව මේ ආකාරයෙන් පිළිගන්නවා නම් නෝටිස් එකක් නිකුත් වෙන්නේ නැහැ. තක්සේරු දැන්වීමක් නිකුත් වෙන්නේ නැහැ. හැබැයි ඒ වාර්තාවේ දීපු තොරතුරු වලට වඩා වැඩි යමක් වෙනස් වෙනවා නම් සමහරට ඒක වෙනස් වීම බදු වැඩිවීම හෝ අඩුවීම වෙන්නත් පුළුවන්. සා රිටර්න් එක ඇතුලේ මොන හරි තියෙන දේවල් වෙන්නත් පුළුවන්. ඒ දේවල් වෙනස් වෙනවා නම් ඒ අවස්ථාවේදී බදු ගන්නට දැන්වීමක් කරනවා. අපි ඒක සලකන එක තක්සේරු දැන්වීමක් කියනවා. තක්සේරුවක් වළංගු තක්සේරුවක් වෙන්න නම් මූලික කාරණයක් සම්පූර්ණ වෙන්න ඕනේ. තක්සේරුව කාල කඩයිම තුල බදු ගන්නාට බාර දීම සිදු කරන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම වැදගත්ම සාධකයක් වෙන්නේ දේශාධාර දෙපාර්තමේන්තුව නිකුත් කරන තක්සේරුවේ වළංගුභාවය සම්බන්ධයෙන්. එලෙස වළංගු තක්සේරුවක් නිකුත් කරා නම් තක්සේරු දැන්වීම බදු ගෙවන්නට ලැබීමට සැලැස්සුවා නම් කාල කඩේම තුල ඒ දේවල් වුණා නම් වළංගු තක්සේරුවක් ඇතුණාසේ සලකන්න පුළුවන්. ඒ වළංගු තක්සේරුවක් බදු ගන්නට ලැබුණාන් පස්සේ බදු ගෙවන්න ඊළඟට කාර්යය තමයි එයා කරන්නේ ඒ වළංගු තක්සේරුව සඳහා එකඟතාවය හෝ එකඟතාවය නොවීම සිදු වෙන්න පුළුවන්. එයා එකඟ නොවෙනවා නම් එයාට ඊළඟට තියෙන අවස්ථාව තමයි ඒ සඳහා විරෝධතාවයක් ඉදිරිපත් කිරීම. ඊට අමතරව පනතේ අවස්ථාව දෙකක් තියෙනවා. සමහර දෙපාර්තමේන්තු තීරණ වෙනුවෙන් බදු ගෙවන්නාට එකඟතාවයක් නොවෙනවා නම් එයාට පුළුවන් පරිපාලන විමසීමක් ඉල්ලා සිටින්න. ඇඩ්මිනිස්ට්‍රේටිව් රිවිව් එකක් ඉල්ලා සිටින්න පුළුවන්. පරිපාලන වශයෙන් නැවත සලකා බැලීමක් ඉල්ලා සිටින්න පුළුවන්. ඒතර මූලික අවස්ථාවේ විරෝධතාවයක් හෝ පරිපාලන නැවත සලකා බැලීමක් ඉල්ලීම කරනවල තියෙනවා නම් ඒ මත නැවතත් බදු ගන්නගේ ඉල්ලීම සලකා බැලීමක් සිදු වෙන්න පුළුවන්. නම් මෙතනින් පස්සේ අපි මේ ක්‍රියාවලිය සම්බන්ධ කරනවා ඒ අවස්ථාව දක්වා. right තක්සේරුවක් නිකුත් කිරීම ඊට අමතරව මම මේකට දෙයක් සම්බන්ධ කරනවා දෙපාර්තමේන්තු තීරණ සීලම තීරණ නෙමෙයි පනතේ
සඳහන් වෙන සමහර තීරණ සම්බන්ධයෙන් බදු ගෙවන්න එකඟ නොවෙනවා නම් right බදු ගන්න එකඟතාවය එකඟතාවයක් තියෙනවා නම් මේ ක්‍රියාවලිය තවදුරටත් ඉස්සරහට යන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි එකඟ නොවෙනවා නම් එයාව සම්බන්ධ කරන්න පුළුවන්කමක් අපිට තියෙනවා. විරෝධතාවයක් යාට සිදු කරන්න පුළුවන්. එහෙම නැත්නම් පරිපාලන සමාලෝචනයක් ඉල්ලා සිටින්න පුළුවන්. right ඊළඟ පියවරක් විදිහට අපිට ඔක හඳුනා ගන්න පුළුවන්. එතකොට chapter 7 එකේ තුන්වෙනි කාරණේ විදිහට පැහැදිලිව සඳහන් වෙනවා විරෝධතා සහ අභියාචනා කියන ශීර්ෂය යටතේ පනතේ විධිවිධාන සලකා ඇති පරිදි හර මෙම බදු පනතේ බදු ගෙවීම පිළිබඳ කිසිදු තීරණයක් බදු අභියාචනා කොමිසමේදී යම් අධිකරණයේදී හෝ විනිශ්චයාධිකරණයක තුලදී හෝ වෙනත් යම් හේතුවක් මත වෙනත් කටයුත්තකදී විවාදයකට භාජනය කළ නොහැක. මේ කොන්දේසිය ඇතුළත් වෙන හැබැයි පනතේ සඳහන් විධිවිධාන සලකා ඇති පරිදි හැර දැන් විරෝධතාවයක් අභියාචනයක් පරිපාලන සමාලෝචනයක් සඳහා පනතේ විධිවිධාන සලසලා තියෙනවා. ඒක මත ක්‍රියාත්මක කිරීමට බාධාවක් නැහැ. ඒ ඇරෙන්න බදු එකතු කිරීම සම්බන්ධයෙන් ගනු ලබන යම් තීරණයක් අභියාචනාධිකරණයේදී නැත්නම් කොමිසම් සභාවේදී අධිකරණයකදී විනිශ්චයාධිකරණයකදී නැවත විවාදයට පත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒකම කියනවා බදු ගෙවන්නක් සම්බන්ධයෙන් කොමසාර් ජෙනරාල්වරයා විසින් කරනු ලබන සෑම තක්සේරුවකම ප්‍රමාණාත්මක සහ විස්තර නිවැරදි බවට සැලකිය යුතුයි. right ඒ කාරණා ටික කොන්දේසි පනතේ අන්තර්ගත වෙලා තියෙනවා. right එහෙනම් ඒ අනුව තමයි ඒ සම්බන්ධයෙන් විරෝධතාවයක් නැත්නම් අභියාචනයක් සිදු කරනවාද කියන කාරණය අපිට ඉස්සරහට යන්න වෙන්නේ. right ඒකම සඳහන් කරන්න ඕනේ මේ විරෝධතාවය බදු ගෙවන්න යම් කාර්යයක් සම්බන්ධයෙන් කරන විරෝධතාවය සමහරට මේක අවසන් වෙන්න පුළුවන්. අවසානයේ එක්කෝ අභියාචනාධිකරණය එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගනු ලබන තීරණයක් අවසානාත්මක තීරණයක් විදිහට සලකන්න පුළුවන්. ඒතර ඉහාට ලංකාවේ අධිකරණ පද්ධතිය තුල ඉහළ අධිකරණයක් අපිට දකින්න පුළුවන් කමක් නැහැ. right එහෙනම් ඉහළම අධිකරණය තමයි අපිට දකින්න පුළුවන් ඉන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. නම් ශ්‍රේෂ්ඨාධිකරණේ ගනු ලබන තීරණය අවසානාත්මක තීරණය වෙනවා. right අපි බලමු මෙතනදී පරිපාලන තීරණ සම්බන්ධයෙන් 1.1 යටතේ සඳහන් වෙනවා ස්ටඩි පැක් එකේ පරිපාලන තීරණයක් තක්සේරුවක් හෝ වෙනත් තීරණයක් සම්බන්ධයෙන්. ඒ නිසා තමයි මම වෙනත් තීරණ දේවල් නැවත මේකට එකකතාවයත් එක්ක සම්බන්ධ කරේ. right assessment එකක් සම්බන්ධයෙන් විතරක් නෙමෙයි. assessment and other decisions taken by the department we can consider for this administrative review. right තක්සේරු කිරීමක් හෝ වෙනත් තීරණයක් සම්බන්ධයෙන් අතෘප්තියට පත්වන බදු ගෙවන්නේ. If this taxpayer is not satisfied, then they can make the objections or administrative review. right සමාලෝචන කිරීම සඳහා කොමසාර් ජෙනරාල්වරයා විසින් ඉල්ලීමක් කරන්න පුළුවන්. එම ඉල්ලීම නියම කරන ලද වාර්තා නොසැපීම සම්බන්ධයෙන් තක්සේරුවක් නිකුත් කිරීමක් නම් right මෙයා මේකට විරුද්ධයි ඉල්ලීමක් කරනවා මේකට විරුද්ධයි කියලා. හැබැයි ඉල්ලීම කරන්නේ ඩිෆෝල්ට් ඇසස්මන්ට් එකක් වෙනුවෙන් නම් right අපි ඩිෆෝල්ට් ඇසස්මන්ට් එකක් කියලා මතක් කරොත් වාර්තාව බාර නොදීම සම්බන්ධයෙන් කරන ලද
තක්සේරුවක් වෙනුවෙන් නම් බදු ගෙවන්නගේ මූලිකම කාර්ය තමයි ඒ කරන ඇඩ්මිනිස්ට්‍රේටිව් රිවිව් එක වළංගු එකක් වෙන්න නම් එයා වාර්තාවත් එක්ක ඒ අපීල් එක සිදු කරන්න ඕනේ. රයිට් ඒක තමයි මූලිකම කාරණයක් වෙන්නේ. ඒකම සමාලෝචනය කරන ලද ඉල්ලීම කොමසාර් ජෙනරාල්යාට ලිඛිතව බාර දීමක් කරන්න ඕනේ. ඒකම තක්සේරුව පිළිබඳ කරන ලද දැන්වීම ලැබිලා දින 30ක් ඇතුළත ඊට අභියාචනයක් නැත්නම් පරිපාලන සමාලෝචනයක් ඉල්ලා සිටීම සිදු කරන්න ඕනේ. රයිට් එහෙනම් කාරණා කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන් වළංගු අභියාචනයක් බවට පත් වෙන්න නම් පළවෙනි එක තමයි within 30 days they should submit the request. It should be addressed to the Commission General, right? Then if assessment issued due to non-submission of return, right? Then you have to make the appeal with your return, right? Those three things you should concern. But sometimes, right, if there's a reasonable ground, then Commission General may accept the late submission, right? පනතේ සඳහන් වෙලා තියෙනවා මෙතනත් ඡේදයක් විදිහට තියෙනවා ලංකාවෙන් බැහැර වෙලා ඉන්නවා. සමහර බදු ගාන රෝගාතුර වෙලා ඉන්නවා. එහෙම නැත්නම් වෙනස් සාධාරණ හේතුවක් මත. ඔය වගේ වෙලාවකදී late appeal එකක් late administrative review එකක් බාර ගැනීමේ හැකියාව දේශීය ආදායම් කොමසාරිස්වරයාට තියෙනවා. ඒ වගේ අවස්ථාවක දැන් අපි තියෙන දැන් තක්සේරු දැන්වීම ලැබිලා දින 30ක් ඇතුළත අපීල් එක බාර දෙන්න ඕනේ. නම් මෙයා මේ දින 30 තුලදී ලංකාවේ මෙයා නැත්තම් එයාට අපීල් එක බාර දීමේ හැකියාවක් නැහැ. එයා ඒක ඔප්පු කරන්න පුළුවන්. එයා પાස්පෝර්ට් එකේ දිනයක් සඳහන් වෙලා තිනවා මේ කාල සීමාව තුළ මම ලංකාවේ සිටියේ නැහැ කියලා. දැන් ඒක යාට ප්‍රූව් කරන්න පුළුවන්. ඊළඟට බදු ගන්න රෝගාතුර වෙලා ඉන්නවා. සමහරට යම් අසාධ්‍ය තත්ත්වයක් මත බදු ගෙවන්න ඉන්නවා. ඒ වගේ අවස්ථාවදී අපීල් එකක් දාන්න අවධානය යොමු කිරීම සිදු වෙන්නේ නැහැ. සමහරට ඒක අනිත් අය දන්නේත් නැහැ. රයිට් ඒ අදාළ බදු ගෙවන්නම රෝගාතුර වෙලා නම් ඒ අනිත් අය දන්නේ මෙහෙම දෙයක් කරන්න ඕන කියලා. ඒ වගේ අවස්ථාවකදී බදු ගෙවන්නට ඒ පිළිබඳව කරුණු හරියාකාරව දෙපාර්තමේන්තුවට දැනුම් දීලා රයිට් එතෙන්දී අභියාචනයක් සිදු කරන්න හැකියාව තියෙනවා. රයිට් ඊළඟට වෙනත් සාධාරණ හේතු සමහරට ව්‍යාපාරිකමය වශයෙන් හේතු තියෙන්න පුළුවන් සමහරට රටේ තියෙන තත්ත්වය මත දේවල් වෙන්න පුළුවන්. රයිට් හිතන්න උදාහරණයක් විදිහට දැන් කොවිඩ් සිටුේෂන් එකක් යටතේ අදාළ ආයතන ඕපන් කළා නැත්නම් ඊ-සර්විස් එකෙන් යාට සබ්මිට් කරගන්න ක්‍රමවේදයක් නැත්නම් එයාට දින 30ක් ඇතුළත අපීල් එකක් දාන්න හැකියාවක් නැහැ. රයිට් ඒ වගේ අවස්ථාවකදී ලේට් අපීල් එකක් බාර ගැනීමට දේශීය ආදායම් කොමසාරිස්වරයාට හැකියාව තියෙනවා. රයිට් සමහරට වෙන්න පුළුවන් ආයතනයේ යම් නීතිමය ගැටලුවක් තියෙනවා. රයිට් ආයතනයේ නීතිමය ප්‍රශ්න නිසා අධිකරණය ඉන්ටරිම් ඕඩර්ලා දීලා තියෙන්න පුළුවන්. රයිට් කිසිම බාහිර පාර්ශ්වයක් එක්ක ගනුදෙනු කරන්න එපා කියලා. මේක හරියට තීරණ ලබා දෙනක. ඒ වගේ අවස්ථාවකදී තක්සේරු දැන්වීමක් ලැබිලා තියෙනවා නම් එතෙන්දීත් ගැටලුවක් තියෙන්න පුළුවන් අපීල් එක බාර දීම සම්බන්ධයෙන්. රයිට් ඔය විදිහට නෛතිකමය වශයෙන් සහ ව්‍යාපාරිකම වශයෙන් සහ අනිකුත් ආයතන පාලනය කරන්න බැරි තත්ත්වයක් මත ඇතිවන හේතු සාධක මත අවස්ථානුකූලව සාධාරණ හේතුවක් මත අභියාචනයේ බාර දීමේ හැකියාවක් සිදු වෙලා නැත්නම් අන්නේ අවස්ථාවේදී දේශීය ආදායම් කොමසාරිස්වරයාට ඒ අභියාචනය ප්‍රමාද අභියාචනයක් විදිහට බාර ගැනීමේ හැකියාව තියෙනවා. පරිපාලන සමාලෝචනයක් ඉල්ලද්දී ඒ පරිපාලන සමාලෝචනය ඉදිරිපත් කිරීම බලංගු ඉදිරිපත් කිරීමක් විදිහට ඉදිරිපත් වෙන්න නම් ප්‍රධාන වශයෙන් ඒ ඉල්ලීමට හේතු වූ පදනම පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි ඒක දේශීය ආදායම් කොමසාරිස්වරයාට ලැබුණු දිනේ ඉඳන් නැත්නම් ඒ තීරණය ගත්තා කියලා දැනුම් දුන් දිනයට තීරණයට අදාළ ડોකියුමන්ට් එක ලැබුණු දිනේ ඉඳන් දින 30ක් ඇතුළත ඒ අදාළ ඉල්ලීම සිදු කරන්න ඕනේ. ඊළඟට යා අපීල් එකක් පරිපාලන තීරණයක් ඉල්ලලා ඉල්ලීමක් කරා කියන එක මත පදනම් වෙලා බදු ගෙවීම කියන එක
අවශ්‍යතාවයෙන් මගහැරෙන්නේ නැහැ. ඉල්ලීමක් කරත් අභියාචනයක් කරත් නැතත් විශේෂයෙන් දේශාදායම් කොමසාරිස්වරයා බදු ගෙවීම සඳහා අමතර කාලයක් දීලා නැත්තම් right අදාළ දිනේ බදු ගෙවීමේ අවශ්‍යතාවයකට යා සිදු කරන්න ඕන. ඒක සමහර අවස්ථාවේදී හේතු මත දේශාදායම් කොමසාරිස්වරයාගේ ඉල්ලීමක් කරාම ඒ ඉල්ලීම මත සමහරට බදු ගෙවන්නට අවස්ථාවක් දෙන්න පුළුවන්. ටයිම් එක්ස්ටෙන්ෂන් එකක් දෙන්න පුළුවන් මෙයාට පස්සේ බදු ගෙවීම කරන්න. එහෙම නැති වෙන හැම අවස්ථාවකදී අදාළ අභියාචනය කරත් නැතත් අදාළ දිනේදී බදු ගෙවීම සිදු කරන්න ඕනේ. ඒකම එහෙම ඉල්ලීමක් ආවනම් ඒ තීරණයෙන් ගත්ත නිලධාරියා එහෙම නැත්නම් ඒ තක්සේරුව නිකුත් කරමු නිලධාරියා හැරෙන්න වෙනත් යම් කෙනෙක් ඒ අදාළ අභියාචනය විසඳීම සිදු කරන්න ඕනේ. දැන් අභියාචන විසඳීමේ සිදු කරද්දී ඒ අදාළ විසඳීම සමහරට අතිරේක තක්සේරුවක් වෙන්නත් පුළුවන් සංශෝධිත තක්සේරුවක් වෙන්නත් පුළුවන් රයිට් ඒ ආදී ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව දේශාදායම් කොමසාරිස්වරයාට බලය තියෙනවා. එකම යම් තක්සේරුවක් නිකුත් කරායින් පස්සේ ඒ තක්සේරුවට අදාළව දවස් 30ක් ඇතුළත අභියාචනයක් නැත්නම් පරිපාලන තීරණයක් ඉල්ලීමක් ලැබිලා නැත්නම් ඒ තක්සේරුව අවසානාත්මක තක්සේරුවක් බවට පත් වෙනවා. මොකද අවසානාත්මක තක්සේරුවක් කියලා කියන finality of assessment මොකක්ද ඒකේ අදහස් කරන දේ. නැවත ඒ තක්සේරුව සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් සිදු කරන්න බැරි වෙනවා. right තක්සේරුව finalize right සමහරලාට අභියාචනයක් කළ නැති වෙන්න පුළුවන්. right අභියාචනය කරා වුණා සමහරට ඒක ප්‍රතික්ෂේප වෙලා තියෙන්නත් පුළුවන්. right සහ ඔය දේශාදායම් කොමසාරිස්වරයා එහෙම නැත්නම් බදු අභියාචන කමිසම උසාවිය ලබා දීපු තීරණයක් මත වෙන්න පුළුවන්. තක්සේරුව තවදුරටත් විනාශ නොවන තත්ත්වයටපත් වෙනවා. right ඒකෙන් එක අවස්ථාවක් තමයි බදු ගෙවන්නේ තක්සේරුවක් සම්බන්ධයෙන් සෑහීමකටපත් වෙනව හෝ නොවෙනවා. එයා ඒ තක්සේරු දැන්වීම ලැබිලා දින 30ක් ඇතුළත එයාගේ අභියාචනයක් සිදු කළ නැත්නම් ඒ තක්සේරුව අවසානාත්මක භාවයට පත් වෙනවා. right එහෙම අවසානාත්මක භාවයට පත් වුණා කියන එක මත දේශාදායම් කොමසාරිස්වරයාට ඒ කාල කඩිම තුලදී අතිරේක තක්සේරුවක් හෝ සංශෝධිත තක්සේරුවක් නිකුත් කිරීමට අවහිරතාවයක් නැහැ. අවශ්‍යතාවයක් තියෙනවා නිකුත් කරන්න පුළුවන්. right right අපි ඊළඟට බලමු පරිපාලන තීරණ අවසන් වුණාන් පස්සේ එතනින් එහාට ක්‍රියාමාර්ගය මොකද වෙන්නේ? දැන් මෙතනදී අපිට පළවෙනි අවස්ථාව විදිහට අපිට ගන්න පුළුවන් මෙයා වළංගු ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ වළංගු ඉල්ලීමට අදාළව පළවෙනි පියවර විදියට දෙපාර්තමේන්තුව විසින් විසඳීම right දෙපාර්තමේන්තුව විසින් විසඳීමක් සිදු කරන්න පුළුවන්. right හැබැයි මෙතනදී මේක අනිවාර්යෙන් දෙපාර්තමේන්තුව විසඳිය යුතුයි කියන එක මේ පනතේ නැහැ. right එකම දෙයක් තියෙනවා ප්‍රතික්ෂේප කරනවා නම් ඒ ප්‍රතික්ෂේප කිරීම දින 30ක් ඇතුළත කරන්න ඕනේ. ඊළඟට බදු ගෙවන්න ඉල්ලීම කළා දින 90ක් ඇතුළතත් විසඳීමක් දෙපාර්තමේන්තුව පැත්තෙන් වෙලා නැත්නම් බදු ගෙවන්නට අවස්ථාව තියෙනවා. ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරා කියලා සලකලා බදු අභියාචන කොමසමට නැවත අභියාචනයක් සිදු කරන්න. එන අවස්ථා දෙකක් තියෙනවා. සමහරට පරිපාලන සමාලෝචනය සම්බන්ධයෙන් දේශාල දෙපාර්තමේන්තුව තීරණයක් ලබා දීලා තියෙන්න පුළුවන්. සමහරට ඒක ප්‍රතික්ෂේප කළා තියෙන්නත් පුළුවන්. ඒකම දින 90 පැනලා තියෙන්න පුළුවන් තමන්ගේ ඉල්ලීමට. ඒ ආගේ අවස්ථාවකදී
බදු ගෙවන්නට අවස්ථාවක් තියෙනවා. තමන්ගේ තීරණයට අදාළව ඉල්ලීමට ඇහුම්කන් දුන්නේ නැත්නම් ඒක ප්‍රතික්ෂේප කරා ඒකට අදාළ ලබා දීපු තීරණය සම්බන්ධයෙන් එකඟතාවයක් නැත්නම් බදු ගෙවන්නට ඊළඟ අවස්ථාවක් තියෙනවා. බදු අභ්‍යාචනා කමිසමට අභ්‍යාචනයක් සිදු කරන්න. right බලන්න 2.2 පරිපාලන විනිශ්චය සඳහා අභ්‍යාචනයේ සිට බදු අභ්‍යාචනා කොමිසමට අභ්‍යාචනයක් ඉදිරිපත් කිරීම. පරිපාලන සමාලෝචනය සඳහා ඉල්ලීමක් කරනු ලබන්නේ නම් සහ කොමසාර් ජෙනරාල්වරයාගේ තීරණයක් ලැබී ඇතනම් හෝ පරිපාලන සමාලෝචනය සඳහා ඉල්ලීමක් කර දින 90ක් ඉක්ම ගොස් ඇතනම් හර බදු අභ්‍යාචනා කොමිසමට අභ්‍යාචනයක් කළ නොහැක. There's a few mainly three situations you can do the appeal to the tax appeal commission. One is whatever the request you made rejected by the department. Second one is department make the decisions on behalf of your request. Third one, expire the 90 days from the date on which you make the request. On those situations, what you can do is you can make the appeal to the tax appeal commissions if you are not satisfied with the decisions given by the department. Right. යම් තැනත් එක් පරිපාලන අභ්‍යාචනයේ තීරණයට එකඟ නොවේ නම් කොමසාර් ජෙනරාල්වරයාගේ තීරණයෙන් දින 30ක් ඇතුළත අභ්‍යාචනා කොමිසම වෙත අභ්‍යාචනයක් කළ යුතුයි. right. බදු ගන්නට අභ්‍යාචනය සම්බන්ධයෙන් තීරණයක් ලැබිලා තියෙනවා. ඒ සමග බදු ගන්න එකඟ වෙන්නේ නැත්නම් ඒ එකඟතාවය ඇති නොවුණු දින ඉඳන් දින 30ක් ඇතුළත බදු අභ්‍යාචනා කොමිසමට අභ්‍යාචනයක් කරන්න පුළුවන්කම තියෙනවා. එතෙන්දිත් ලේට් අපීල් එකක් බාර ගැනීමේ හැකියාව බදු අභ්‍යාචනා කොමිසමට තියෙනවා. මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේම මේ අවස්ථාව වෙනකොට සමහරට බදු ගන්න ලංකාවේ නැහැ. එක්ක බදු ගන්න රෝග අතුරායලා ඉන්නේ. එහෙම නැත්නම් වෙනත් යම් කාරණයක් නිසා ඒ කාරණය සෑහීමකටපත් වෙන්න පුළුවන් හේතුවක් නම් බදු අභ්‍යාචනා කොමිසමට තමන්ගේ අභ්‍යාචනය ලේට් අභ්‍යාචනයක් වුණත් බාර ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ටැක්ස් අපීල් කමිෂන් එකට අපීල් එකක් කරා කියන එක මත හේතුවක් නෙමෙයි ගෙවන්න ඕන බද්ද නොගෙව ඉන්න. විශේෂයෙන් දේශාදායම් කොමසාරිස්වරයා ටයිම් එක්ස්ටෙන්ෂන් එක දීලා නැත්නම් අනිවාර්යෙන් ගෙවන්න ඕන බද්ද ගෙවීම සිදු කරන්න ඕනේ. right. ඒකම බදු අභ්‍යාචනා කොමිසමෙන් සමහරලාට මේක අගය වැඩි කරන්නත් පුළුවන්. සමහර අගය අඩු කරන්නත් පුළුවන්. ඒ විදිහට තීරණ අරගෙන ඊට අදාළ අභ්‍යාචනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ බලය බදු අභ්‍යාචනා කොමිසමට තියෙනවා. ඒකම බදු අභ්‍යාචනා කොමිසම බද්ද ගෙවීම සම්බන්ධයෙන් නැත්නම් ගෙවලා නැහැ කියලා යම් ගැටලුවක් තියෙනවා නම් ඒ අයට සඳහන් කරන්න පුළුවන් ගැරන්ටියක් තියන්න කියලා ඊට අදාළව. right. මේ දේවල් තමයි ප්‍රධාන වශයෙන් අපි බදු අභ්‍යාචනා කොමිසමේ කාර්යභාරය සම්බන්ධයෙන් තියෙන්නේ. ඊට පස්සේ අපිට හඳුනා ගන්න පුළුවන් තුන්වෙනි අවස්ථාව අභ්‍යාචනාධිකරණය වෙත අභ්‍යාචනයක් ඉදිරිපත් කිරීම. ඒතර එතෙන්දී අභ්‍යාචනාධිකරණයට අභ්‍යාචනයක් ඉදිරිපත් කරන්න නම් සාමාන්‍යයෙන් උසාවියකට අභ්‍යාචනයක් ඉදිරිපත් කරන්න නම් ඒ සම්බන්ධයෙන් නෛතික ගැටලුවක් පවතින්න ඕනේ. නෛතික ගැටලුවක් නොමැති නම් අභ්‍යාචනාධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට අභ්‍යාචනා කිරීමේ හැකියාව නැහැ. ඒතර මෙතෙන්දී මූලික වශයෙන් බදු අභ්‍යාචනා කොමිසමෙන් ලබා දුන්නු තීරණය සම්බන්ධයෙන් බදු ගෙවන්න එකඟ වෙන්නේ නැත්නම් එතනින් ඉස්සරහට බදු ගෙවන්නට යන්න තියෙන අවස්ථාව තමයි බදු අභ්‍යාචනාධිකරණය. මේක අදාළ වෙනවා දෙපාර්තමේන්තුවට පැත්තට.
සාධීන ආයතනයක් බදු අභියාචනා කමිසම කියලා කියන්නේ. ඒ සාධීන ආයතනය ලබා දෙන තීරණය සම්බන්ධයෙන් එක්කෝ බදු ගෙවන්න එහෙම නැත්නම් අදාළ දේශාධන දෙපාර්තමේන්තුව එකඟ නොවෙන්න පුළුවන්. ඒ එකඟ නොවෙනවා නම් නෛතික කාරණයක් එතන පවතිනවා නම් ඒ පාර්ශ්වයන්ට දේශාධන දෙපාර්තමේන්තුවට හෝ බදු ගෙවන්නට අධිකරණය සඳහා මේක යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. right? එහෙනම් ඊළඟ පියවර විදියට අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. ඒකම මෙතන අභියාචනාධිකරණයට යද්දී සමහරලාට බදු අභියාචනාධිකරණයේ දීපු තීරණය එකඟ නොවෙන්න පුළුවන්. සමහරලාට අභියාචනයක් සඳහා ඉල්ලුම් කළා දින 90ක් පැනලා තියෙන්න පුළුවන්. එහෙනම් ওই අවස්ථා දෙකේදීම උසාවිය සඳහා අභියාචනයක් කිරීමේ හැකියාව තියෙනවා. right. ඊළඟට අභියාචනාධිකරණය මේම අභියාචනයක් ආවනම් උසාවියට අභියාචනාධිකරණය වෙනම වාර්තාවක් ලබා දෙන්න ඕනේ අධිකරණය සඳහා. ඒ අධිකරණයට ඒක ලබා දෙද්දී බදු අභියාචනාධිකරණයට අදාළව එකතු කරපු ඒ තොරතුරු තීරණ ගැනීමට බලපාතු හේතු දේවල් ඒ සියලු දේවල් ඇතුළත් වාර්තාවක් උසාවිය සඳහා ලබා දීම කරන්න ඕනේ. right. අභියාචනාධිකරණයෙන් පස්සේ තවත් පියවරක් අපිට හඳුනා ගන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණය. අභියාචනාධිකරණයෙන් ලබා දීපු තීන්දුවත් සම්බන්ධයෙන් එකක නොවෙනවා නම් අවසාන ඉහළම අධිකරණයේ විදියට ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා යොමු වීමේ හැකියාවත් මේ අභියාචන ක්‍රියාවලිය තුළදී අපිට දකින්න පුළුවන්. එහෙනම් මෙතෙන්දී මේක සම්පූර්ණ වෙනවා. එයා එකඟ වෙන්නේ නැත්තම් බදු අභියාචනා කොමිසමට යොමු කරන්න පුළුවන්. right. ඊළඟට එතනත් එකඟ වෙන්නේ නැත්තම් අභියාචනාධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. right. එතන මේ ක්‍රියාවලිය අවසන් වුණාන් පස්සේ තක්සේරුවක අවසානාත්මක භාවය ඉවරුණා විදිහට අපි සලකන්න පුළුවන්. සමහරලාට මේ අවස්ථාවේම තක්සේරුවක අවසානාත්මක භාවය තීරණය වෙන්න පුළුවන්. බදු ගෙවන්න මූලික වශයෙන් පරිපාලන සමාලෝචනයන් සඳහා ඉල්ලලා නැත්තම් ඒ අවස්ථාවේ අපිට සලකන්න පුළුවන් තක්සේරුවක අවසානාත්මක භාවය සිදු වුණා කියලා. හරි. කෙසේ නමුත් මේ ක්‍රියාවලිය අවසන් වුණාන් පස්සේ අපිට හරියටම හඳුනා ගන්න පුළුවන් තක්සේරුවක අවසානාත්මක භාවය. තක්සේරුවක අවසානාත්මක භාවය අපි තීරණය කරගත්තා. ඊළඟට බදු ගෙවීම සම්බන්ධයෙන් අපිට සලකා බලන්න පුළුවන්. right. ඒතර බදු ගෙවීම කියන එක අන්තර්ගත වෙන කොටස් දෙකක්. සාමාන්‍යයෙන් වාරික වශයෙන් බදු ගෙවීමත් එක්කම ඊළඟට එයා පැහැරාන ලද බදු සම්බන්ධයෙන්ුත් අදාළ වෙන්න පුළුවන්. බදු ගන්නෙක්ට ප්‍රධාන වශයෙන් සාමාන්‍ය බදු ගෙවීමයි බදු ගෙවුවේ නැත්නම් පස්සේදී පැහැරාන ලද බද්දක් විදියට දෙපාර්තමේන්තුව ආයකර ගන්න ක්‍රියාමාර්ගයි දෙකම මේ සම්බන්ධයෙන් අපිට යොමු කරන්න ඕනේ. ඒතර ප්‍රධාන වශයෙන් බදු ගෙවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරයින්දී නව ආදායම් බදු පනතේ විශේෂත්වයක් තියෙනවා. පෙර ආදායම් බදු පනතට වඩා බදු ගෙවන්න මූලික වශයෙන් තමන්ගේ ආදායම ඇස්තමේන්තු කරලා පළවෙනි වාරිකය ගෙවන අවස්ථාවේ දේශාධන දෙපාර්තමේන්තුවට තමන්ගේ ඇස්තමේන්තුගත ආදායම් වාර්තාවක් බාර දීම සිදු කරන්න ඕනේ. right. ඇස්තමේන්තුගත ආදායම් වාර්තාව. ඒක මත යා ගෙවීමට බැඳියාවක් තියෙනවා. ඒකම ඒ ගෙවීම සිදු කරන්න ඕනේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත්
19 20 වර්ෂයේ අවස්ථා 4කදී ගෙවීම සිදු කරන්න ඕන. ඒතර සාමාන්‍ය අපි සලකනවා අගෝස්තු 15, නොවැම්බර් 15, පෙබරවාරි 15 සහ මැයි 15 කියන දිනයන් 4දී කාර්තු 4 ගෙවීම කරන්න ඕන. ඒතර යම් වර්ෂයක් අපි උදාහරණයක් විදිහට ගත්තොත් 2019 20 වර්ෂයේදී එහෙනම් 2019 අගෝස්තු මාසෙ ගෙවීම කරන්න ඕනේ. 2019 නොවැම්බර් 15 වෙනිදා ගෙවීම කරන්න ඕනේ. 2020 පෙබරවාරි 15 ගෙවීම කරන්න ඕනේ. 2020 මැයි 15 ගෙවීම කරන්න ඕනේ. එහෙනම් වාරික 4ක් විදිහට ගෙවීම කරන්න ඕනේ. හරිද? එහෙනම් මේ වාරික 4 ගෙවීම කරන මුදල තීරණය කරන්න නම් මූලික වශයෙන් පළවෙනි වාරිකය ගෙවන්න ඕන දිනය වන අගෝස්තු 15 වෙනිදා බදු ගෙවන්නා විසින් තමන්ගේ ඉදිරි වර්ෂය සඳහා අස්තමේන්තුවක් තීරණය කරලා දෙපාර්තමේන්තුව දෙන ලබන නිශ්චිත ආකෘති ප්‍රත්‍යයකට අනුව දෙපාර්තමේන්තුවට බාර දීම සිදු කරන්න ඕනේ. ඒක තමයි මූලික ලියවිල්ල වෙන්නේ එයාගේ වාරික ගෙවීම සම්බන්ධයෙන්. හැබැයි ඇස්තමේන්තුවක් දෙන්නේ කාලෙන් කාලට ඔක වෙනස් වෙනවා. නම් කාලෙන් කාලට වෙනස් වෙද්දී ඊට අදාළව වෙනස් කිරීමේ හැකියාව ඒ ලබා දුන්නු ඇස්තමේන්තුකද වාර්තාව තුළ අන්තර්ගත වෙලා තියෙනවා. රයිට්? එහෙනම් මූලික වශයෙන් අපි හඳුනා ගන්නවා ඒ ඇස්තමේන්තුගත වාර්තාවේ වාර්තා වර්ග දෙකක් තියෙන්න පුළුවන්. පළවෙනි එක තමයි මූලික වාර්තාව, ඔරිජිනල් රිටර්න් එක. normally අපි කියන එක set return එක කියලා. right? set statement of estimate tax return. set return එකේ මේකේ කොටස් දෙකක් තියෙනවා. ඔරිජිනල් රිටර්න් එකයි රිවයිස්ඩ් රිටර්න් එකයි. right? මූලික වාර්තාවයි පස්සේ බදු ගෙවන්න අනිකුත් කාර්තු ගෙවද්දි යම් වෙනස් වීමක් වෙනවා නම් එයා ඇස්තමේන්තුවක් දීලා තියෙන්නේ ඇස්තමේන්තුව වෙනස් වෙනවා නම් එයාට හැකියාව තියෙනවා ඒ කාර්තුව ගෙවන්නට ඉස්සෙල්ලා සංශෝධිත වාර්තාවක් ලබා දීලා රිවයිස් ස්ටේට්මන්ට් එකක් තියලා ඒ වෙනස් කිරීම කරන්න. ඒ වෙනස් කිරීම කරොත් එහෙම ඒ අවස්ථාවේ ඉස්සරහට තමයි මේ වෙනස් වීම බලපාන්නේ. ඒකට පිටිපස්සට අදාළ වෙන්නේ නැහැ. අපි හිතමු උදාහරණයක් විදියට අගෝස්තු 15 වෙනිදා එයා වාර්තාවක් දෙනවා. ඒ වාර්තාව දීලා එයා කියනවා 1 මිලියන් මට මම ඇස්තමේන්තු කරනවා ගෙවන්න ඕනේ කියලා. ඒ ගෙවීම ඒ වාර්තාව දීපනුව 15 වෙනිදා පේමන්ට් එක කරනවා. නොවැම්බර් 15 පේමන්ට් එක කරනවා. අගෝස්තු 15 වාරික දෙකක් ගෙවුවා. දැන් මාස 6ක් ඉවරයි. ඊළඟට තුන්වෙනි වාරිකේ ගෙවන්න ඕනේ පෙබරවාරි 15. ඒතර මාස 9ක් ඉවරයි. ඒතර යාට සත්‍ය ඇක්චුවල් ඩේටා තියෙනවා මාස 9ක. right? තව මාස 3යි ඇස්තමේන්තු කරන්න පුළුවන්. දැන් නැවතත් සකස් කරලා බලනවා ඊළඟට දැන් මොකද කරන්න කියලා. right? ඇත්තටම මේකේ රිවයිස් එකක් දෙන්න ඕනද කියලා. එයා දකිනවා right මගේ ව්‍යාපාර කටයුතු වැඩි දියුණු වෙලා දැන් මම හරිනම් අවුරුද්දට මිලියන 1.5ක් ගෙවන්න ඕනේ. දැන් මම මුලින් ඇස්තමේන්තු කරේ මිලියනක් ගෙවන්න වෙයි කියලා අවුරුද්දට. දැන් වැඩිවීමක් වෙලා තියෙනවා. එහෙනම් එයා නැවත රිවයිස් ස්ටේට්මන්ට් එකක් දෙනවා. right? මාස කාර්තු දෙකක් ගියන් පස්සේ තුන්වෙනි කාර්තුවේ අවස්ථාවේ. now රිවයිස් ස්ටේට්මන්ට් එක දුන්නොත් එහෙම තුන්වෙනි කාර්තුවේ ඉඳන් ඉස්සරහට තමයි ඒක අදාළ වෙන්නේ. නැතුව පරණ අර ඉවර වෙච්ච ගෙවීම සිදු කරපු කාර්තු දෙකට ඒකේ බලපෑමක් වෙන්නේ. ඒ විදිහට එයා කරන ඇස්තමේන්තු වෙනස් සිදු කළා ඇස්තමේන්තු වෙනස් වීමේ වාර්තාවක් බාර දීලා එයාගේ ඇස්තමේන්තු වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට අපි බලන්න ඕනේ මේ ගෙවන අගය තීරණය කරද්දී ඊට වැදගත් වෙන ෆෝමියුලා එකක් සමීකරණයක් පනතේ 92 වෙනි වගන්තියේ සඳහන් වෙනවා. ඒතර මේක ප්‍රධාන වශයෙන් 91 92 කියන වගන්ති වලට අදාළව ක්‍රියාත්මක වෙන්නේ. එතෙන්දී ෆෝමියුලා එකක් දීලා තියෙනවා පනතෙන්. ඒ දීලා තියෙන ෆෝමියුලා එක කාලීනව වෙනස් වෙලා තියෙනවා දෙපාර්තමේන්තුව දීපු ඉන්ස්ට්‍රක්ෂන්ස් අනුව. ප්‍රධාන වශයෙන් බලද්දී පනතේ ෆෝමියුලා එකක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් a - c divided b. a - c divided b.
A minus C divided B. right? මේ ෆෝමියුලා එක අනුව තමයි අපි තීරණය කරන්න වෙන්නේ කොච්චර ප්‍රමාණයක අගයක් මේ කාර්තුව තුළදී ගෙවීම් සිදු කරනවද මුල් කාර්තුවේ ඉඳන් දෙවෙනි කාර්තුව තුන්වෙනි කාර්තුව හතරවෙනි කාර්තුව ඒ හැම අවස්ථාවෙම ගෙවීමක් සිදු කරන අවස්ථාවේ මේ ෆෝමියුලා එකත් එක්ක ගණනය කිරීමක් කරලා බලන්න ඕනේ අපි මේ කාර්තුවේ කොච්චර ප්‍රමාණයක් ගෙවන්න ඕනද කියලා. අපි එකින් එක හඳුනගමු. මෙතන A කියලා කියන්නේ මොනවද? B කියලා කියන්නේ මොකද්ද? C කියලා කියන්නේ මොකද්ද? කොහොමද ඒ කාර්තු පදනම අනුව ගණනය කිරීම කරන්නේ? ඊට අමතරව පස්සේදී මේකට එකතු වෙලා තියෙන තවත් අකුරු දෙකක් E එකයි F එකයි. right මම මේ දේවල් එක්ක පැහැදිලි කිරීමක් කරන්නම් කොහොමද මේ ගණනය කිරීම කරන්න කියලා. හැබැයි මේ පැහැදිලි කිරීම පොඩ්ඩක් ස්ටඩි පැක් එකත් එක්ක වෙනස් වෙනවා. මොකද ස්ටඩි පැක් එකේ හදලා වෙලාවේ ඒ පනතේ තිබ්බ දේවල් පදනම් කරගෙන සකස් වෙලා තියෙනවා. පස්සේ 2019 20 තක්සේරු වර්ෂයේ 2021 තක්සේරු වර්ෂයේදී සෙට් රිටර්න් එකට අදාළව ඩිපාර්ට්මන්ට් එක නිකුත් කරපු ගයිඩ්ලයින්ස් වලදී මේ දේවල් තවත් පැහැදිලි කරලා තවදුරටත් ප්‍රායෝගික තියෙන ගැටලුත් එක්ක සම්බන්ධ වෙලා තීරණය කළා තියෙනවා. right? අපි බලමු කොහොමද මේ දේවල් තීරණය කරන්නේ. හරි. අපි බලමු A කියලා කියන්නේ මොකද්ද? right? A කියලා හඳුනගන්නේ මොනවද? A කියලා කියන්නේ ජීවිත බත්. එහෙනම් අපි සාමාන්‍යයෙන් අපි ඉගෙන ගත්ත වගේම මුළු තක්සේරු ආදායම් ටික හඳුනා ගන්නවා එක් එක ආදායම් ප්‍රබෝලි. ඊට පස්සේ qualified payment ටික relief ටික අඩු කරනවා. අඩු කළා අපි හඳුනා ගන්නවා බදු වැය කළ හැකි ආදායම. ඊට පස්සේ අනුපාත පාවිච්චි කරලා ගෙවිතු බද්ද හඳුනා ගන්න. ඒතර ගෙවිතු බද්ද තමයි A කියලා අපි කියන්නේ. හැබැයි මෙතන විශේෂත්වයක් තියෙනවා. මේ A කියන එක ගණිතදී එක බදු බැරක් අඩු කළා තියෙනවා. මොකද්ද බදු බැර? විදේශ බදු ගෙවීමක් තියෙනවා නම් foreign tax credit එකක් තියෙනවා නම් ඒක අඩු කරායින් පස්සේ එන ගෙවීම තමයි මෙතනදී හඳුනගන්නේ. ඒකම සාමාන්‍ය අපි ගණනය කිරීමක් කරන වගේම ගණනය කිරීමක් සිදු කරලා ඇස්තමේන්තුගත තත්ත්වයන් මත ඔයාට සුසුකම් ලබන ගෙවීම් qualified payment relief සහන ඒ දේවල් ටික අඩු කරලා තීරණය කරන්න පුළුවන්. මොකද ඔයා ඇස්තමේන්තුවක් කරන්න. ඒකම ඔයාට ඇස්තමේන්තු කරන්න පුළුවන් නම් foreign tax rate එකක්. විදේශ බදු බැරත් ඒකත් ඇස්තමේන්තු කළා තීරණය කරගන්නවා. A කියලා කියන්නේ මොකක්ද අගේ. ඒතර මතක තියාගන්න A කියලා කියන්නේ ජීවිත බද්දව නෙමෙයි. ඊට වඩා පොඩි වෙනස්කමක් තියෙනවා. විදේශ බදු බැරක් තියෙනවා නම් ඒකත් අඩු කරායින් පස්සේ අගේ තමයි අපි A කියලා සඳහන් කරන්නේ. මෙතන A කියන එක පැහැදිලි. ඇස්තමේන්තුගත ජීවිත බද්දෙන් විදේශ බදු බැර අඩු කරායින් පස්සේ එන අගය අපි A කියලා හඳුනා ගැනීම කරනවා. ඊළඟට B කියලා කියන්නේ ඉස්සරහට ගෙවන්න තියෙන වාර්ෂික ගාණ. දැන් අගෝස්තු 15 වෙනිදා පේමන්ට් එක කරනවා නම් B කියලා කියන්නේ 4යි. නොවැම්බර් 15 පේමන්ට් එක කරනවා නම් B කියලා කියන්නේ 3යි. ඒ විදිහට B කියන අගය කාර්තුවෙන් කාර්තුවට වෙනස් වෙයි වෙනවා. right? ඊළඟ C කියලා කියනවා C කියන එක අපි හඳුනා ගන්න ඕනේ. C තමයි ගෙවපු ගාණ. right? ගෙවපු ගාණ කියලා කිව්වට ඒක විතරක් පැහැදිලි නෑ. ඒක අපි පොඩ්ඩක් තවත් පැහැදිලි කරගත්තොත් ගිය කාර්තුවට අදාළව ගෙවපු මුදලින් ගෙවපු වාරිකය ගිය කාර්තුවට අදාළ withholding tax තියෙනවා නම් ඒ වගේ දේවල් දැන් AIT ගෙවලා තියෙනවා නම් advance income tax ගෙවලා තියෙනවා නම් ඒ වගේ දේවල් ඒ සේරම දේවල් ටික අපිට එකතු කරලා ගන්න වෙනවා. ඊට අමතරව මේ අපි සලකා බලන කාර්තුවේ අදාළව සමහර withholding tax තියෙන්න පුළුවන්. AIT දේ තියෙන්න පුළුවන් advance income tax ගෙවීම source එකේදී අඩු කරපු දේවල් තියෙන්න පුළුවන්. සමහරට වාරිකයට ඉස්සෙල්ලා මුදලක් පදු ගෙවන්න කියලා තියෙන්න පුළුවන් යම් හේතුවක් නිසා. ඒ සේරම දේවල් ටික එකතු කරලා ගත්තායින් පස්සේ අපිට සලකන්න පුළුවන් C කියලා කියන්නේ. එහෙනම් වාරිකය ගණනය කරන්න ඉස්සෙල්ලා වාරිකයට අදාළව හෝ පෙර වාරික වලට අදාළව ගෙවපු මුදල withholding tax එක advance income tax ටික සලකන්න පුළුවන් මීට අදාළ C කියන දේ හඳුනා ගන්න අදාළ අගයක් විදියට. එහෙනම් A වලින් C අඩු කරලා බෙදීම අපි කරනවා B වලින්. ඒ අනුව තමයි අපි තීරණය කරන්නේ
කොච්චර ප්‍රමාණයක් මේ වාරිකය සඳහා වාරික වශයෙන් ගෙවන්න ඕනද කියලා. ඒක ප්‍රායෝගික ගැටලුවක් වෙනවා. පරණ ආදායම් බදු පනතෙන් ඉස්සරහට අරන් ආපු ක්‍රෙඩිට් කීපයක් තාමත් තියෙනවා. දැන් ක්‍රෙඩිට් දෙකක් ප්‍රධාන වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ESC තියෙනවා, NTC තියෙනවා. අන්තර්කාලීන විධිවිධාන අනුව NTC එක national tax credit එක මතිපතාන්ත බද්ද අවුරුදු 3ක් වෙනකන් ඉස්සරහට අරගෙන ගිහිලා අඩු කරන්න පුළුවන්. එහෙනම් 18 19 19 20 20 21 20 21 පස්සේ මේක ඉවරලා යනවා. ඒකම ESC එකත් වර්තමානයේ තියෙන විදිහට අවුරුදු දෙකක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්. නිසා ඒකත් ESC අවසන් වෙන්නේ නතර කරේ 2019 දෙසැම්බර් මාසේ right. ඒ දක්වා ක්‍රෙඩිට් එක තියෙනවා right. 19 20 අවුරුද්දේ මාස 9ක ක්‍රෙඩිට් එක තියෙනවා. එතනින් එහාට ESC නැහැ. එහෙනම් මේ දේවල් ඒ 19 20 අවුරුද්ද එතනින් ඉස්සරහට 20 21 21 22 වෙනකන් ESC තියෙන්න පුළුවන්කම තියෙනවා. ওই දෙකම අඩු කරන්න පනතේ ආදායම් බදු පනතේ කියලා නැහැ. හැබැයි බදු ගන්නට බදු බරක් විදිහට තියෙන දේවල්. ඊට අමතරව අපිට දකින්න පුළුවන් හවුල් ව්‍යාපාර බදු බර. හවුල් ව්‍යාපාර බදු බර සම්බන්ධයෙන්ොත් පනතේ පැහැදිලිව සඳහන් වෙලා නැහැ. හැබැයි තනි පුද්ගලයෙක් හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෙක් වෙනවා නම් ඒ හවුල් ව්‍යාපාරයේ ගෙවපු හවුල් ව්‍යාපාර බද්ද right වර්තමානයේ තියෙන විදිහට. එහෙම නැත්නම් පෙර අපි සැලකුවේ රඳවා ගැනීමේ පද්ද හවුල්කරුවාගේ ආදායම් බදු ගණනය කරද්දී බදු බැරක් විදිහට අඩු කිරීමේ හැකියාව තියෙනවා. ඔන්න ඔය කියන කාරණා තුනට අමතරව තවත් එක දෙයක් එකතු කරලා හදා ගන්නවා F කියලා අගය. එහෙනම් මෙහෙම ගණනය කරපු අගය අවසාන කාර්තුවේදී අපි සලකනවා මේකට තවත් අගයක් දීලා E කියලා. මේක යොමු කළ තියෙන්නේ 2020 කියන ගයිඩ් එකේදී දේශීය දෙපාර්තමේන්තුව නිකුත් කරපු E කියන එක තමයි අපි ගණනය කළා තියෙන්නේ. right. එහෙනම් මේ E වලින් ඔය මං කියාපු ESC, NTC, හවුල් ව්‍යාපාර බද්ද ඒකම අවසාන වාරිකයට අදාළව ගෙවපු මොන හරි දේවල් අතිරේක ගෙවීමක් තියෙනවා නම් අන්නේ දේවල් ටික අඩු කරායින් පස්සේ අවසාන වාරිකයේ අගය තීරණය කිරීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ දේවල් ටික තමයි F කියලා අපි හඳුනගන්නේ ESC එක, NTC එක, හවුල් ව්‍යාපාරේ බදු බර අවසාන ක්වාටර් එකේ අතිරේක ගෙවීම් මොන හරි තියෙනවා නම් ඒ දේවල් ටික සලකනවා. right. දැන් සලකලා අවසාන වාරිකයේ ගෙවන්න ඕන අගය තීරණය කිරීම සිදු කරනවා. right. ඒතර මේ විදිහට තමයි ඇත්තටම ඒ අදාළ ගෙවීම තීරණය කරන්න අවශ්‍ය වෙන්නේ. right. මම හිතන්නේ පැහැදිලි පොඩක් ස්ටඩි බැක් එකේ තියෙනවට වඩා පොඩ්ඩක් පැහැදිලි කිරීම පොඩි තැන්වල වෙනස් වෙනවා. හේතුව තමයි ස්ටඩි බැක් එක හදන වෙලාවට වඩා ප්‍රායෝගික ගැටලුත් එක්ක දෙපාර්තමේන්තුව විසඳුම් ඉදිරිපත් කළා තියෙනවා. ඒ විසඳුම් වලට අදාළව ප්‍රායෝගිකව අදාළ කර ගැනීම ඔයාලා දැනගන්න ඕනේ. ගොඩක් වෙලාවට එක්සැමිනර්ස් අදාළ ධර්ම විස්තර වර්ෂයට අදාළව එක්සෑම් එකේ විමසීම් කරද්දී මේ වගේ දේවල් අදාළ වෙනවා. අවසානයේ තවත් සමහර දේවල් වෙනස් වීම් තියෙනවා එක තැන් වලට අදාළ මම එක සෙෂන් එකක් අරගෙන ඒ සම්පූර්ණ වෙනස් කීම් ගැන අපි සඳහන් කරනවා. එතනදී ඔයාලට පැහැදිලි වෙයි කොහොමද මේ දේවල් සම්පූර්ණයෙන් අදාළ කරගන්නේ කියලා. right. මේක අපි ගෙවීම් කියන එක අවසන් කරනවා බදු ගෙවීම් කියන එක. දැන් අපි ඊළඟට යමු වෙන්නේ දඩ සහ පොලි ගෙවීම් සම්බන්ධයෙන්. දඩයක් පොලියක් පැනවෙන්නේ නැත්නම් පනවන්නේ බදු ගෙවන්න අදාළ අවස්ථාවලදී නිවැරදිව බදු ගෙවීමක් සිදු කරලා නැත්නම්. ඒ වගේ අවස්ථාවක තමයි දඩ හෝ පොලි කියන එක ඇතුළත් වෙන්නේ. සාමාන්‍යයෙන් දඩ පැනවීම විතරයි අපි ගොඩක් වෙලාට හුරු වෙන්නේ. ආදායම් බදු පනතේ දඩ පැනවීම සහ පොලි කියන දෙකම පනවලා තියෙනවා. ඒතර යම් බදු ගෙවන්නෙක් බදු ගෙවලා නැත්නම් පොලියක් මූලික වශයෙන් පනවන්න පුළුවන්. ඊට අමතරව මාස ගණනින් ප්‍රමාද වෙද්දී ඒකට දඩයක් පනවලා මූලික වශයෙන් පොලි එකතු වෙන්න පුළුවන්. right. මේක තමයි මේ ක්‍රමවේදය තුලදී ඇතුළත් වෙන්නේ. අපි බලමු ඊට අදාළ තොරතුරු. වාරික ගෙවීමට නියමිත දිනයේ සිට දින 14ක් ඇතුළත වාරිකයේ සමස්ත වූ කොටසක් ගෙවීමට අපොහසත් වන විට
ගෙවා නොමැති බදු මුදලින් 10% ප්‍රමාණයක් දඩයක් විදිහට අය කිරීම කරනවා. මේක වාරික ගෙවීම සම්බන්ධයි. නැත්නම් පැහැරාරලද බදු සම්බන්ධයෙන් නෙමෙයි. රයිට්? මේ අස්තබින්දු කරලා මේ අපි කතා කරපු විදිහට වාරික තීරණය කළා වාරිකය ගෙවලා නැත්නම් එතෙන් තවත් ග්‍රේස් පීරියඩ් එකකුත් දීලා තියෙනවා. දින 14ක් ඇතුළත ගෙවන්න ඕන දින ඉඳන් දින 14ක් ඇතුළත ගෙවලා නැත්නම් දඩේ විදිහට 10%ක දඩයක් පනවීමේ හැකියාවක් දේශය දැන් පනතේ තියෙනවා. ඊට පස්සෙත් මෙයා ගෙවලා නැත්නම් ඊට අමතරව 1.5 ගානේ පොලි අය කිරීමට හැකියාවක් තියෙනවා. රයිට් මාසයක් හෝ මාසයෙන් කොටසකට අදාළව 1.5 ගානේ පොලි අය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක අපි කතාංක කරේ වාරික සම්බන්ධයෙන්. ඊට පස්සේ වාරික ඉවර වෙලා අවුරුදු අවසානයේ කියවීම සිදු කරන්න ඕන සැප්තැම්බර් 30 වෙනිදා. සැප්තැම්බර් 30 කින දිනේදී අවසාන ගෙවීම එයා සිදු කරලා නැත්තම් අවසාන ගෙවීම එයා සිදු කළා නැත්තම් එතන ඉඳන් දින 14ක් කියන ග්‍රේස් පීරියඩ් එකකට හම්බ වෙනවා. ඒ දවස් 14 ඇතුළතත් එයා ගෙවීම කළා නැත්තම් 120ක දඩයක් පනවන්න පනතෙන් බලය දේශීය දැන් දෙපාර්තමේන්තුවට දීලා තියෙනවා. ඊට පස්සෙත් මෙයා මේක ගෙවීම කළා නැත්තම් ප්‍රමාද වන හැම මාසයකටම හෝ මාසකින් කොටසකට 1.5 ගානේ පොලි අය කිරීමේ හැකියාව පනතෙන් දේශාන් කොමසාරිස්වරයාට ඇතුළත් වෙනවා. මේ දඩ පැනවීම කියන එක සමහරලාට වෙනස් වෙන්න පුළුවන්. ඒකෝ ආදායම් බදු කොමසාරිස්වරයා බදු ගෙවන්න තවදුරටත් කාලයක් දීලා තියෙනවා නම් ඒ වගේ අවස්ථාවලදී දඩේ කියන එක අයින් වෙන්න පුළුවන්. හැබැයි පොලිය කියන එක අයින් කිරීමේ බලය දේශාදායම් කොමසාරිස්වරයාට නැහැ. දැන් පොලිය ගෙවන්න ඕන දවසේ ඉඳන් ඒ පොලිය කියන එක ඉස්සරහට ගණනය වෙලා යනවා. රයිට්? නිසා මම කියන්නේ පැහැදිලි කොහොමද ඒක දේවල් ගණනය වෙන්නේ කියලා. අපි තවදුරටත් ඉස්සරහට යන්. ඒකම අපිට වැදගත් වෙනවා අසත්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් පනවන පොලිය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. අසත්‍ය ප්‍රකාශයක් කියන්නේ බදු ගෙවන්න හිතාමතා සාවාදී විදියට තමන්ගේ වාර්තාව පුරවද්දි නැත්නම් තොරතුරු සපයද්දි වැරදියට තොරතුරු සපයලා තියෙන්න පුළුවන්. ତර මේක සාක්ෂි මත දෙපාර්තමේන්තුව ඔප්පු කරනවා නම් ඒ අසත්‍ය වාර්තා ලබා දීම වෙනුවෙන් පොලියක් දඩයක් අය කිරීමේ හැකියාව දේශාධන දෙපාර්තමේන්තුවට තියෙනවා. මේ දඩය අය කරද්දී ඒ දඩය ගණනය කිරීමේ ක්‍රමවේදය පනතේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. right බලමු කොහොමද අසත්‍ය ප්‍රකාශන ඉන්කරෙක්ට් රිටර්න් සබ්මිෂන් එක සම්බන්ධයෙන් ටැක්ස් එකක් අමතර පොලියක් දඩයක් පනවනවා නම් ඒ දඩය කොහොමද පනවන්නේ කියලා. right? එතන පැහැදිලිව සඳහන් වෙනවා අසත්‍ය වූ ප්‍රකාශයක් හේතුවෙන් බදු ගණනාගේ බදු වාර්තාවේ සඳහන් දෙයක් අතහැර තිබූ හේතුවෙන් බදු මුදලක් අඩුවෙන් ගෙවන ලද විටකදී එම ප්‍රකාශය හෝ අත්හැරී තිබූ බදු ගෙවන්නාගේ චේතනාවේ හැසිරීමේ හෝ නොසලකිල් බව නිසා ඇති වී ඇති අඩුවීම මත 25ක දඩයක් පනවන්න පුළුවන්. ඒ 25 ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ අඩුවීම කියන අගය මිලියන 10ක් හෝ ඊට වඩා වැඩි වෙනවා නම් ඒකම එයා ගෙවන්න ඕන බද්දෙන් 25කට වඩා අත්හැරලා තියෙනවා නම් ඒ දඩ මුදල් ප්‍රමාණය ගෙවන්න ඕන බද්දෙන් 75ක් කියන එකට තීරණය කරන්න පුළුවන්. රයිට්? එහෙනම් අපි කරුණු දෙකක් තියෙනවා. අපි බලමු සාමාන්‍ය තියෙන තත්ත්වය තමයි අපිට උදාහරණයක් විදිහට අපි ගමු. රයිට්? කෙවූ බද්ද මිලියනයයි. රයිට්?
ගෙවිය යුතු බද්ද බිලියන 1.5යි. right? නම් මෙයා අතිරේකව ගෙවන්න වෙනවා 0.5 මිලියන අතිරේක බද්දක් අදාළ බදු ගණනය කිරීම හිතාමතා සාවාද්‍ය විදියට තොරතුරු මගහැරීම මත කරලා තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී බලනවා කරුණු දෙකක් සාමාන්‍ය තත්ත්වයක් මත සාමාන්‍යයෙන් නම් කරන්නේ මේ අතිරේක ප්‍රමාණයෙන් right අතිරේක ප්‍රමාණයෙන් අඩුවෙන් ගෙවන ලද වෙලාවකදී අඩුවෙන් කරන ලද ගෙවීමෙන් 25%. right සාමාන්‍ය තත්ත්වය තමයි මෙතනින් 25%ක ප්‍රමාණයක් එයා ගෙවන්න ඕනේ. ඒ කියන්නේ 0.1.5ක ප්‍රමාණයක් එයා ගෙවීම කරන්නේ 1,25,000ක් ගෙවන්න ඕනේ. දැන් සාමාන්‍ය තත්ත්වය. හැබැයි මීට වඩා මේක වෙනස් වෙනවා සාමාන්‍යයෙන් right මේක වෙනස් වෙනවා කරුණු දෙකක් මත. එකක් තමයි අඩුවෙන් ගෙවන ලද ප්‍රමාණය. ගෙවන ලද ප්‍රමාණය බිලියන 10ට වැඩි නම්. එහෙම නැත්නම් අඩුවෙන් ගෙවන ලද ප්‍රමාණය අඩුවෙන් ගෙවන ලද ප්‍රමාණය ගෙවිය යුතු ප්‍රමාණයෙන් 25%කට වැඩි නම්. right දැන් මේ කාරණේදී මේ විදිහට අපි ගණිතදී එයා ගෙවලා නැත්තේ ලක්ෂ 5යි. දැන් ලක්ෂ 5 පළවෙනි කාරණේ මත තීරණය වෙන්නේ නැහැ. එහෙනම් මිලියන 10ට වඩා අඩුයි. හරි? හැබැයි එයා ගෙවන්න ඕන බද්ද මිලියන 1.5යි. right? එයා අඩුවෙන් ගෙවු ප්‍රමාණය මිලියන 0.5යි ලක්ෂ 5යි. right? අපි මේක percentage එකක් විතර ගත්තනම් 33යි 3න් 1යි. නම් මේ ප්‍රමාණය 125කට වඩා වැඩි. right 125කට වඩා වැඩි වෙනවා නම් මොකද වෙන්නේ? කොහොමද අපි ඒක අදාළ කරගන්නේ? එහෙනම් දෙවෙනි කාරණය සම්පූර්ණ වෙනවා. එයා ගෙවන්න ඕන බද්දෙන් අඩුවෙන් ගෙවු බද්දෙන් ලක්ෂ 5න් 75ක ප්‍රමාණයක් 3,75,000ක් දඩ විදියට පැනීමේ හැකියාව තියෙනවා. right මම හිතන්නේ පැහැදිලි මේ ගණනය කිරීම තුළ කොහොමද මේ දේ වෙනස් වෙන්නේ. right කාරණා දෙකක් මත අපිට තීරණය කරන්න වෙනවා 75ට යනවද කියලා. කාරණා දෙක මොකද්ද? ගෙවන ලද ප්‍රමාණයේ අඩුවීම බිලියන 10ට වඩා වැඩි නම් එහෙම නැත්නම් ගෙවන අඩුවෙන් කළද ප්‍රමාණය ගෙවන්න ඕන ප්‍රමාණයෙන් 125කට වඩා වැඩි වෙනවා නම් ඒ අවස්ථාවකින් දෙකින් එකක් සම්පූර්ණ වුණා නම් අඩුවෙන් ගෙවන ලද ප්‍රමාණයෙන් 75ක් දඩපැනීමක් කරන්න පුළුවන්. මම හිතන්නේ පැහැදිලි ඒ ගණනය කිරීම කොහොමද වෙන්නේ කියන එක ඒ අනුව තීරණය කරන්න පුළුවන්. ගෙවන්න ඕන අතිරේක බදු ප්‍රමාණය අසාධ්‍ය ප්‍රකාශ සිදු කිරීම මත. right ඒකම අපි යම් ප්‍රමාණයක් පොලිස් සම්බන්ධයෙන් කතා කරා. ඒකම ඔයාලගේ ස්ටඩි පැක් එකේ 4.2.2 එකේ නැවත අපි සලකා බලන්න ඕනේ ආදායම් බදු ගෙවීම මත පොලිය කොච්චර ප්‍රමාණයක් පනවන්න පුළුවන්ද කියලා. පොලියක් අය කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රමාද ගෙවීම වල ප්‍රතිඵලයක් නිසා මුදලේ වටිනාකම අහිමි වීම වෙනුවෙන් රජයට සිදුවන අලාභේ වන්දිය ලබා ගැනීමයි. ඒකම බදු ගානගේ පැත්තෙන් බදු ගෙවන්න දිරිමත් කරනවා. ගෙවුවේ නැත්තම් මාසේ ගානේ 1.5 ගානේ එකතු වෙනවා. ගෙවන්න ඕන ගානට. මේ ගෙවීම අය කිරීම හිඟබදු වලට අදාළ ක්‍රියාපටිපාටි එහා සමානම පොලිස් සම්බන්ධයෙන් උත් අය වෙනවා.
දඩ බුදලට අමතරව තමයි පොලිය අය කිරීමක් කරන්නේ. යම් තැනැත්තෙක් පොලිය ගෙවා ඇතනම් පොලියට අදාළ ගෙවිය යුතු බදු මුදල් ගෙවිය යුතු නැත්නම් නැවත ඒ ගෙවු පොලිය නැවත රිෆන්ඩ් කිරීමේ අවශ්‍යතාවයක් දේශපාලන දෙපාර්තමේන්තුව තියෙනවා. අපි කියමු උදාහරණයක් විදිහට මෙයා අපීල් එකක් දැම්ම ඒකම මෙයාට ගෙවන ටැක්ස් එකක් තිබ්බා ඒක ගෙවලා නැහැ. එහෙනම් පොලියකුත් අය කරා පස්සේ මෙයා පොලියයි අදාළ ටැක්ස් එකයි දෙකම ගෙවනවා. පස්සේදී තීරණය කරනවා අභියාචනාත්මක හරි උසාවිය හරි තීරණය කරනවා මේ ටැක්ස් එක ගෙවන්න අවශ්‍ය නැහැ කියලා. එහෙනම් ඒක තීරණය කරනවත් එක්ක වැඩියෙන් කරපු ප්‍රමාණය ආපසු ගෙවනවා හා සමානව පොලියත් ආපසු ගෙවීමට යටත් වෙනවා. යම් ප්‍රමාදීමක් තියෙනවා නම් ගෙවීම ටැක්ස් ගෙවීම ප්‍රමාද වෙනවා නම් විශේෂයෙන් දේශීය කොමසාරිස්වරයාගෙන් ගෙවීම සඳහා අමතර කාලයක් ලබාගෙන නැත්නම් ඒ ගෙවීම සිදු කළ දිනේ ඉඳන්ම පොලිය අය කිරීම සිදු කරනවා. රයිට්? ඒකම ඒ පොලිය දේශීය කොමසාරිස්වරයාට අයින් කිරීමේ හැකියාවක් නැහැ. කාලෙන් කාලට අමාත්‍යවරයා විසින් ඒ පොලි අනුපාතය තීරණය කරන්න පුළුවන්. පනතේ දැනට වර්තමානයේ තියෙන 1.5ක් මාසයක් හෝ මාසකින් කොටසක් සඳහා. රයිට් ඊළඟට අපි බලමු බදු ගෙවන්නෙක්ට ගෙවන්න කියලා හිඟ බදු දැන්වීමක් ආවොත් බදු ගෙවන්නගේ පැත්තෙන් තියෙන අවස්ථාව මොකක්ද කියලා. දැන් දෙපාර්තමේන්තුවට ගෙවන්න බද්දක් තියෙනවා ගෙවලා නැහැ. දෙපාර්තමේන්තුව බදු ගෙවන්නට මේක දන්වන ක්‍රමය තමයි හිඟ බදු දැන්වීමක් යනවා. ඩිෆෝල්ට් නෝටිස් එකක් යවනවා බදු ගෙවන්නට මෙන්න මේ ප්‍රමාණයේ බද්දක් දඩයක් පොලියක් ඔයා ගෙවන්න තියෙනවා. රයිට් ඒ ගෙවීමට අදාළව හිඟබදු දැන්වීමක් බදු ගන්නට දැන්නුවෙන් පස්සේ එයාට ඒ හිඟබදු දැන්වීම ලැබෙච්ච දිනේ ඉඳන් දින 21ක් ඇතුළත අදාළ බදු මුදල ගෙවීම සිදු කරන්න ඕනේ. ඒකම ඒකට බදු ගන්න එකඟ නැත්නම් දින 21ක් ඇතුළත එයාගේ විරෝධතාවයක් ඉදිරිපත් කරන්න ඕනේ දේශීය දෙපාර්තමේන්තුවට. මෙන්න මේක මේ ආකාරයට සිදු වෙලා තියෙනවා මේකට මම එකඟ නැහැ කියලා. එහෙනම් ඒකගතාවයක් විරෝධතාවයක් ඉදිරිපත් වුණා නම් ඒ විරෝධතාවය ඉදිරිපත් කිරීම කියන එක බදු ගෙවීම ප්‍රමාද කරන්න හේතුවක් නෙමෙයි. බදු ගෙවීම සිදු කරන්න ඕනේ. හැබැයි විරෝධතාවයක් ඉදිරිපත් කළා එයාට අවස්ථාවක් ලබා ගන්න පුළුවන්. එයාගේ පැත්තෙන් මොන හරි කරුණක් ඊට අදාළව වෙනස් වෙන්න අවශ්‍ය නම් ඒ වෙනස් වීම ඉල්ලා සිටින්න පුළුවන්. පස්සේදී එක වෙනස් වීමක් තිබ්බොත් අද ගාපු මුදල් ප්‍රමාණය නැවත රිෆන්ඩ් කිරීමට දේශීය දෙපාර්තමේන්තුව වගකීමෙන් බැඳෙනවා. එකම මේ විරෝධතාවය බදු හිඟ දැන්වීම ඉදිරිපත් කරන්න පුළුවන් තුන්වෙනි පාර්ශ්වයට ඉදිරිපත් කරන්න පුළුවන් යම් නෝටිස් එකක් තුන්වෙනි පාර්ශ්වයට දීලා තියෙනවා නම් ඒකම රඳවා ගැනීම බදු නියෝජිතයෙක්ට ඉදිරිපත් කරන්න පුළුවන් අදාළ රඳවා ගැනීම බද්ද අඩු කරලා ගෙවලා නැත්තම් ඒ විදිහට ඒ හිඟ දැන්වීම ලබා දීමේ හැකියාවක් තියෙන ඩිෆෝල්ට් ඩිමාන්ඩ් නෝටිස් එකක් සිදු කිරීමේ හැකියාවක් තියෙනවා රයිට් right ඊළඟට අපි යනවා දේශාදන් 58 යටතේ මොනවාද දෙපාර්තමේන්තුව ගන්න පුළුවන් අය ක්‍රියාමාර්ග. අපි අය ක්‍රියාමාර්ග කියන්නේ collection action අය කිරීමේ කාර්යයක්. ඒතර දැන් මූලික වශයෙන් taxeru නිකුත් කරා. එහෙම නැත්නම් වාර්තාව දීලා නැහැ. ඒ සඳහා taxeru නිකුත් කරා. ඊට අදාළ taxeru දැන්වීමක් බදු ගවන්නට යවුවා. right බදු ගවන්න ඒකකට විරෝධතාවයක් දක්වන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. රයිට් ඒවා අභියාචනයට යොමු වෙලා ඒව අවසන් වුණා. පැහැරීමේ දැන්වීමකුත් යවුවා. සමාජයට ඒකට විරෝධතාවයක් ඉදිරිපත් කරන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. විරෝධතාවයක් ආවන ඒව විසඳීම් වෙලා. දැන් අවසානයේ තාමත් බදු ගෙවලා නැහැ. එහෙනම් අය කිරීමේ ක්‍රියාමාර්ග විදියට දේශාදන් කොමසාරිස්වරයාට බලය තියෙනවා එක් හෝ අය කිරීමේ ක්‍රියාමාර්ග කිහිපයක් ගන්න හැකියාව තියෙනවා. හැබැයි මේ අය කිරීමේ ක්‍රියාමාර්ග යා සිදු කරන්න ඕනේ වසර 5ක් ඇතුළත. right? පැහැර හරන ලද දිනේ සිට වසර 5ක් ඇතුළත අය ක්‍රියාමාර්ග ආරම්භ කරන්න ඕනේ. එහෙම නැත්නම්
පනතේ පැහැදිලිව සඳහන් වෙනවා දේශීය ආදායම් කොමසාරිස්වරයාට අය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමේ හැකියාවක් නැහැ. දැන් අපි අය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බැලුවම අය ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනවා. ඒ අය ක්‍රියාමාර්ග අපි එකින් එක සඳහන් හඳුනා ගමු. මූලික වශයෙන් අධිකරණයට නඩුවක් පවරලා බදු අය කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලියමයක් කරහා දේපල අයිතිය අත්පත් කර ගන්න පුළුවන්. අයිතිය අත්පත් කරගෙන ඒ අයිතිය ඒ දේපල විකුණලා ලැබෙන මුදල හිලව් කරගන්නේදී නැත්නම් සෙට් ඔෆ් කරද්දී මුලින්ම ඊට අදාළව ගියපු වියදම් ටික අඩු කර ගන්නවා. ඊළඟට පොලිස් සහ දඩ අඩු කරනවා. ඊළඟට ටැක්ස් එක අඩු කරනවා. තවත් ගාණක් ඉතුරුලා තියෙනවා නම් අයිතිකරුට ලබා දෙන්න පුළුවන්. ඒ පියවරට තමයි ඒ දේවල් සෙටල් කරන්න අවශ්‍ය කියන එක පැහැදිලිව පනතේ සඳහන් වෙනවා. ඊට අමතරව යම් බදු ගාන්නෙක් ගෙවීම් සිදු කරලා නැත්නම් ඔහුට ලංකාවෙන් බැහැර වීම සම්බන්ධයෙන් බාධාවක් ඇති කරන්න පුළුවන්. ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරන්න පුළුවන්. පොලිස්පති දැනුම් දීමක් කරන්න පුළුවන්. මහේස්ත්‍රාත්වරයා හරහා මේ පුද්ගලයා පැහැරාන ලද බදු ගෙවීමෙන් පැහැරාන ලද පුද්ගලයෙක් විදියට. right. ඊට අමතරව යම් රජයේ දෙපාර්තමේන්තුව හෝ ආයතන හෝ අමාත්‍යාංශ විසින් ඒ අදාළ පුද්ගලයාට ගෙවන්න තියෙන ප්‍රමාණයෙන් මේ බද්ද හිලව් කර ගන්න පුළුවන්. ඒ විශේෂයෙන් වැටුප් හෝ වේතන හැර වැටුපෙන් අඩු කර ගන්න ඕන රුපියල් 75000ට වඩා වැඩියෙන් තියෙන වැටුප් ප්‍රමාණයෙන් තමයි ඒ හිලව් කර ගැනීම සිදු කරන්න ඕන. ඒකම තුන්වෙනි පාර්ශ්වයකින් සමාජ බැංකුවක් වෙන්න පුළුවන්, සමාජ නායකරුවෙක් වෙන්න පුළුවන්. ඒ අයගෙන් මේක අය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ අය කර ගනිද්දී ඊට අදාළව ලිඛිත දැන්වීමක් කළා ඒ අදාළ මුදල අය කර ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් කාර්යයන් සිදු කරනවා. right. ඒකම බදු ගෑන්න සමාජ සාධාරණ හේතුවක් මත ගෙවීම ප්‍රමාද කරලා තියෙනවා නම් ඒක දේශීය ආදායම් කොමසාරිස්වරයාගෙන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කළා තියෙනවා නම් ඒ අදාළ තැනැත්කගේ වත්කම සුරක්ෂිත කිරීම සඳහා වත්කම් කළමනාකරුවෙක් පත් කිරීමේ හැකියාව දේශීය ආදායම් කොමසාරිස්වරයාට තියෙනවා. right. ඔය විදිහට බදු පැහැරන ලද බදු අය කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගණනාවක් ගන්න පුළුවන්. ඒ ක්‍රියාමාර්ග ගණනාවෙන් එකක් හෝ කිහිපයක් සිදු කර ගැනීමේ හැකියාව දේශීය ආදායම් කොමසාරිස්වරයාට තියෙනවා. ඒතර මම කියන්නේ පැහැදිලි පැහැරන ලද බදු සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයාට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. හැබැයි මේ දේවල් ආරම්භ කිරීම පැහැර හරන ලද දිනේ ඉඳන් අවුරුදු 5ක් ඇතුළත සිදු කිරීම කරන්න ඕන. ඊට පස්සේ එම අය කර ගැනීම ක්‍රියා කළ නැත්නම් පස්සේදී මේ සම්බන්ධයෙන් අය කර ගැනීමේ හැකියාවක් දේශීය ආදායම් කොමසාරිස්වරයාට නැහැ. right. අපි ඊළඟට කතා කරන්න යන්නේ රඳවා ගැනීම බදු withholding tax. right. withholding tax රඳවා ගැනීම බදු නව ආදායම් බදු පනතේ වැදගත්ම ක්‍රමවේදයක් විදිහට බදු අය කිරීමේ ක්‍රමවේදයක් විදිහට අපිට රඳවා ගැනීම බද්ද හඳුනා ගන්න පුළුවන්. හැබැයි පසු කාලීනව වෙනස් වීම එක යම් ප්‍රමාණයක් ඒකේ බර තැබීම අඩු වුණා. නමුත් තවමත් ඊට අදාළ දේවල් ක්‍රියාත්මක වෙනවා අඩු වැඩි වශයෙන්. ඒතර මෙතනදී ප්‍රධාන වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් යම් තැනැත්තෙක් තමයි රජයේ නියෝජිතය විදියට නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජිතය විදියට රඳවා ගැනීම බද්ද සිදු කරා. ඔහුට බලය පැවරෙනවා නියෝජිතයෙක් විදියට අදාළ මුදල එකතු කරලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කරා. එසේ එකතු කරලා ගෙවීමක් කරේ නැත්නම් ඒ සම්බන්ධයෙන් පැහැරහන් ලද බද්දක් විදියට සලකලා ඩිමාන්ඩ් නෝටිස් එකක් ලියලා පැහැරහන් ලද දැන්වීමක් සිදු කරලා අය කර ගැනීමේ ක්‍රියාමාර්ග ගන්න හැකියාව තියෙනවා. right. ඒතර රඳවා ගැනීමේ නියුක්තියක් ඊට අදාළව
ක්‍රියාමාර්ග කළ යුතු ආකාරය අපිට ක්‍රමිකව හඳුනා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් සේවා නියුක්තිකට අදාළව සේවා යෝජකයා තමයි රඳවා ගැනීමේ නියෝජිතය වෙන්නේ. සේවා යෝජකයා තමයි තමන්ගේ සේවකයන්ගෙන් අදාළ මුදල අඩු කරලා දේශාධන දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කරන්නේ. ඒතර ඒක රඳවා ගැනීමේ බද්ද අදාළ මාසය අඩු කරලා ඊළඟ මාසයේ 15 වෙනිදා ඉස්සෙල්ලා සේවා යෝජකයා සේවකයන් වෙනුවෙන් ගෙවීම් සිදු කරන්න ඕනේ. right 2020 1 ඉඳන් මේ ක්‍රියාමාර්ගයේ යම් ප්‍රමාණයක් වෙනස් වෙනවා. වෙනස් වෙන විදිය තමයි තාමත් ඒ අඩු කිරීම තියෙනවා. හැබැයි ඉස්සර අපි පාවිච්චි කරේ PAYE කියලා, PAYE කියලා. සේවා යෝජකයා සම්බන්ධයෙන් ඉස්සර අපි පාවිච්චි කරේ PAYE කියලා. Pay as you earn කියන එක. හැබැයි මේක 2020 1 ඉඳන් වෙනස් වෙනවා advance personal income tax APIT right මේක අතරම ක්‍රියාත්මක වෙන්නේ 2020 4/1 ඉඳන් මේ කාල සීමාව අතරතුර මේ ක්‍රියාත්මක වෙන්නේ ඊට පස්සේ නම් මේක වර්තමාන වෙනකන් ක්‍රියාත්මක වෙනවා. මේ දෙක අතර ප්‍රධානම වෙනස්කම තමයි pay tax එකට අදාළව සේවකයාගෙන් කන්සන්ට් එකක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. කැමැත්තක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. සේවා යෝජකයා නියෝජිතයෙක් විදිහට දේශාධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිලා ඉන්නවා නම් ඒ දේශාධන දෙපාර්තමේන්තුව විසින් නියම කරන ලද රෙගුලාසීන් අනුව අදාළ බදු මුදල අය කරලා ඊළඟ මාසයේ 15 වෙනිදා ඉස්සෙල්ලා දේශාධන දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කරන්න ඕනේ. මේක අවශ්‍යතාවයක්, අනිවාර්ය අවශ්‍යතාවයක්. හැබැයි APIT එකේදී APIT වලදී advanced personal income tax වලදී සේවා යෝජකයාගේ කැමැත්ත අනුව තමයි අඩු කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ. කන්සන්ට් එකක් දීලා තියෙනවා නම් ඒ කන්සන්ට් එක අනුව තමයි බදු අඩු කිරීම සිදු කරන්නේ. එහෙම නැත්නම් අඩු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔය කාරණා දෙක තමයි ප්‍රධාන වශයෙන් ආසන්න වශයෙන් වෙච්ච බදු කරන්නේ බදු පනත් වල වෙච්ච වෙනස් වීම එක්ක වර්තමාන වෙනකොට වෙනස් වෙලා තියෙනවා. ඒතර ඔය සම්බන්ධයෙන් දැනගෙන සිටීමත් වැදගත් වෙනවා. ඒකම මේ නීතිමය තත්ත්වයක් එක්ක ඊට අදාළව නිකුත් කරපු ගැසට් නිවේදනත් එක්ක සහ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරපු චක්‍රලේඛන අනුව ප්‍රධාන වශයෙන් සේවා යෝජකයෙක්ගේ නීතිමය වගකීම් ප්‍රමාණයක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනිම දේ තමයි සේවකයෙක් තමන්ගේ ආයතන වැඩ කරද්දී ඒ අඩු කිරීම සිදු කරන්න අවශ්‍ය නම් ඒ සඳහා නියෝජිතයෙක් ඉදලා ලියාපදිංචි වෙලා ඊට අදාළ අඩු කිරීම සිදු කරන එක. ඒක දැන් මූලික අවශ්‍යතාවය වෙන්නේ. ඒ අඩු කිරීම සිදු කරද්දී ඊට අදාළ රෙගුලාසි අනුව සර්කියුලර්ස් අනුව ඒ අදාළ අනුපාතයන් යොදා ගැනීම සිදු කරන්න ඕනේ. right? එහෙම අඩු කරපු යම් ටැක්ස් එකක් තියෙනවා නම් ඒ ටැක්ස් එක ඊළඟ මාසේ 15 වෙනිදා ඉස්සෙල්ලා දේශාධන දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක තමයි දෙවෙනි ප්‍රධානම අවශ්‍යතාවය වෙන්නේ. ඊට පස්සේ යම් සේවකයෙක් අයින් වෙලා යනවා නම් අයින් වෙලා ගිහලා මාස දවස් 30ක් ඇතුළත එයාට ඒ අඩු කිරීම සම්බන්ධයෙන් සහතිකයක් ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් 탁සීරු වර්ෂය අවසන් වෙලා දවස් 30ක් ඇතුළත සේවකයාට සර්ටිෆිකේට් එකක් ලබා දෙන්න ඕනේ. එවිඩන්ස් පර්පස් right අදාළ අඩු කිරීම සම්බන්ධයෙන් විස්තරාත්මක තොරතුරුත් එක්ක. ඒකම ඒ අඩු කරපු සේවකයන් පිළිබඳ විස්තර ඇතුළත් කරලා ඉස්සරන අපි කිව්වා pay tax return කියලා. දැන් අපි වර්තමානයේ අපිට හඳුන්වනවා APIT return කියලා. ඒ return එකක් දේශාධන දෙපාර්තමේන්තුවට බාර දෙන්න ඕනේ. දේශාධන කොමසාරිස්වරයා ලබා දීපු විශේෂිත
ආකෘති පත්‍රයට අනුව. එතෙන්දී සෑම සේවකයෙක් අඩු කිරීම සිදු කරන සෑම සේවකයෙක් සම්බන්ධයෙන් විස්තරාත්මකව තොරතුරු ලබා දෙන්න ඕන. මොකද ඒ කියවපු අඩු කරව ප්‍රමාණය තනි පුද්ගලයෙක් පැත්තෙන් ගත්තන් පස්සේ ඒක යාගේ බදු බරක් විදිහට සලකන්න පුළුවන්. මොකද ඒක අවසානාත්මක බදු ගෙවීමක් නෙමෙයි. ඒ අදාළ පුද්ගලයාට ආදායම් බදු වාර්තාවක් තියෙනවා නම් ඒ ආදායම් බදු ගෙවන ප්‍රමාණයෙන් දැනටමත් ගෙවු ප්‍රමාණය විදිහට අඩු කිරීම සලකන්න පුළුවන්. වර්තමානයේ 2021 ඉඳන් යම් පුද්ගලයෙක් බද්දට යටත් වෙනවා නම් සේවා නියුක්තිය නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා බද්දට යටත් වෙනවා නම් එයා අනිවාර්යෙන් බදු ලිපුණුවක් ආරම්භ කරන්න ඕනේ. හැබැයි මිට ඉස්සෙල්ලා යම් සහනයක් තිබ්බා යම් පුද්ගලයෙක් සේවා නියුක්තියෙන් විතරයි නම් එයාට ආදායම ලැබෙන්නේ. එයා පේ ටැක්ස් එකට යටත් වෙලා තියෙනවා නම් එයා නැවත ආදායම් බදු වාර්තාවක් ලිපුණුවක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. වාර්තාවක් බාර දීමේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි වර්තමාන තත්ත්වයට වඩා වෙනස් වෙලා තියෙනවා. වර්තමානයේ ඇත්තටම අදාළ වෙන 2021 ඉඳන් සේවා නියුක්ති ආදායම විතරක් තිබුණත් ඒ මත පේ ටැක්ස් එක අඩු වෙනවා නම් ඒ අදාළ පුද්ගලයා අනිවාර්යෙන් ආදායම් බදු වාර්තාවක් ලබා දෙන්න වෙනවා. ආදායම් බදු ලිපිගණුවක් ආරම්භ කරන්න වෙනවා. ඒතර මාසිකව 2,50,000ට වඩා වැඩියෙන් ආදායමක් ලබන හැමෝම ආදායම් බදු ලිපිගණුවක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය වර්තමානයේදී තියෙනවා. ඒකම අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රාථමික සේවා නියුක්ති අවස්ථාව සහ ද්විතීක සේවා නියුක්ති අවස්ථාව. ප්‍රාථමික සේවා නියුක්ති අවස්ථාව සහ ද්විතීක සේවා නියුක්ති අවස්ථාව. යම් තැනැත්තෙක් සේවා යෝජකයාට ප්‍රකාශනයක් කළා මගේ මේක ප්‍රයිමරි එම්ප්ලොයමන්ට් එක ප්‍රාථමික එම්ප්ලොයමන්ට් එක කියලා සැලකුවොත් අන්න ඒක තමයි එයාගේ ප්‍රයිමරි එම්ප්ලොයමන්ට් එක. ප්‍රකාශයේ සිදු කිරීමේ වගකීම තියෙන්නේ සේවකයාට. හැබැයි සේවා යෝජකයා සඳහා අවස්ථාව සහ පාසුකම් සැලසීම සිදු කරන්න ඕනේ. එහෙම නොවන හැම සේවා නියුක්තියක්ම සෙකන්ඩරි එම්ප්ලොයමන්ට් එකක් වෙනවා. ද්විතීක සේවා නියුක්තියක් බවට පත් වෙනවා. දැන් මේකේ ප්‍රාථමික සේවා නියුක්තියයි ද්විතීක සේවා නියුක්තියයි අතර වෙනස්කම මොකක්ද? වෙනස්කම තමයි ප්‍රාථමික සේවා නියුක්තියක් වුණොත් ටැක්ස් එක අඩු කරද්දී ටේබල් 1 එකකින් අපිට අඩු කිරීමේ හැකියාව තියෙනවා. එතෙන්දී සලකා බලනවා යම් අඩු කිරීම ඇතුළත් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ පර්සනල් රිලීෆ් එක අනිකුත් රිලීෆ් තියෙනවා නම් ඒ දේවල් සලකා බලලා තමයි තීරණය වෙලා තියෙන්නේ. ටේබල් එක ඩිපාර්ට්මන්ට් එක වෙනම දීලා තියෙනවා. එහෙම නොවන සේවකයන් අපි සලකනවා ද්විතීක සේවා නියුක්තියක් කියලා. ද්විතීක සේවා නියුක්තියක් වෙනවා නම් ටේබල් 7 එක තමයි අදාළ වෙන්නේ. එතෙන්දී වෙනස් වූ ක්‍රමයකට තමයි බදු ගණනය කිරීම නැත්නම් බදු අඩු කිරීම සිදු කරන්න ඕනේ. ওই දෙක අතර වෙනස්කමක් තියෙනවා. ද්විතීක සේවා නියුක්තියේදී අර පර්සනල් රිලීෆ් වගේ දේවල් සලකා බලලා නැහැ. ඒ නිසා ගෙවන්න ඕන ටැක්ස් එක වැඩි වෙනවා. ඒ නිසා යම් පුද්ගලයෙක් යම් සේවා නියුක්තියක මූලික වශයෙන් සරකලා ඉන්නවා. එයා අනිවාර්යෙන් එයාගේ ප්‍රකාශයක් තමන්ගේ සේවා යෝජකයාට ලබා දෙන්න ඕනේ. එතකොට තමයි සේවා යෝජකයාට හැකියාව තියෙන්නේ. එයාගේ සේවා නියුක්තිය ලැබෙන ආදායම් ටික ප්‍රාථමික සේවා නියුක්තියේදී සලකලා බදු අඩු කිරීම පළවෙනි ටේබල් එක යටතේ සිදු කරන්න. right? තර ඒකම ද්විතීක සේවා නියුක්තිය කියන එකත් අපි මේකට අදාළව හඳුනාගත්තොත් ඒ දෙක එකිනෙකට සම්බන්ධ වෙනවා. සේවා නියුක්තිය ප්‍රාථමික සේවා නියුක්තියක් නොවන සියලුම සේවා නියුක්තීන් ද්විතීක සේවා නියුක්තීන් විදියට හඳුනා ගැනීම සිදු කරන්න පුළුවන්. ද්විතීක සේවා නියුක්තියක් වෙනවා නම් බදු අඩු කිරීමට අදාළව ටේබල් අංක 7 අදාළ කරගන්නවා. ස්ටඩි පැක් එකේ තියෙන දේ පොට්ටක් වෙනස් වෙනවා ආසන්න වශයෙන් නිකුත් කරපු සර්කියුලර්ස් අනුව සහ පනතේ වෙනස් වීම අනුව. ද්විතීක සේවා නියුක්තියේ අඩු කරන්න ඕන ටැක්ස් එක තීරණය වෙන්නේ ප්‍රාථමික සේවා නියුක්තියට අදාළ ආදායම අනුව සේවා නියුක්තිය ආදායම අනුව. ඒක පදනම් කරගෙන තමයි ද්විතීක සේවා නියුක්තිය අගේ අඩු කරන්න ඕන
බදු අනුපාතය තීරණය වෙන්නේ. right. ද්විතීයික සේවානිවෘත්ති ආදායම තීරණය වෙන්නේ ආදායම් පදනම් කරගෙන අනුපාතය තීරණය කරන්න ඕන. right. පළවෙනි අවස්ථාව තමයි 2,50,000ක් දක්වා. 2,50,000ක් දක්වා මාසිකව ප්‍රාථමික සේවා නියුක්තියක් ලබනවා නම් ද්විතීයික සේවා නියුක්තියේදී අඩු කරන්න වෙනවා 6%ක්. ද්විතීයික සේවා නියුක්තිය ආදායම මත 6%ක බද්දක් අය කරන්න ඕන. ඒතර ප්‍රාථමික සේවා නියුක්තිය 2,50,000ක් වෙනවා ටැක්ස් එකක් අඩු වෙන්නේ නැහැ. හැබැයි ද්විතීයික සේවා නියුක්තිය ටැක්ස් එකක් අඩු වෙනවා. ඒ නිසා තමයි ප්‍රාථමික සේවා නියුක්තියක් වීමේදී යම් වාසියක් තියෙනවා. ඇත්තටම ප්‍රාථමික සේවා නියුක්තියක් වෙනවා නම්. ඊළඟට 2,51 ඉඳන් 5,00,000 වෙනකන් ප්‍රාථමික සේවා නියුක්තිය වෙනවා නම් මේ අනුපාතය ද්විතීයික සේවා නියුක්තිය ආදායම් මත 12% බවට පත් වෙනවා. right. ඊළඟට 5,00,000ට වැඩි නම් 5,00,000ට වැඩි නම් ද්විතීයික සේවා නියුක්තියේ ආදායම් මත 18%ක බදු අනුපාතයක් යොදා ගන්න ඕනේ. right. මේක තමයි වෙනස්වීම් අනුව වර්තමානයේ පාවිතින් වෙන අනුපාතයන් වෙන්නේ. right. ඒකමයි බැලුවොත් මේක වාසික පුද්ගලයන් සම්බන්ධයෙන් නිර්වාසික පුද්ගලයන් සම්බන්ධයෙන් එයාගේ ද්විතීයික සේවා නියුක්තිය ආදායම පදනම් වෙන්නේ නැහැ මූලික සේවා නියුක්තිය සම්බන්ධයෙන්. හැබැයි 12% කියන අනුපාතය තමයි නිර්වාසික සේවකයන් සඳහා අදාළ වෙන්නේ. නිර්වාසික සේවකයන් සඳහා අදාළ වෙනවා. right. ඒ විදිහට ප්‍රාථමික සේවා නියුක්තිය සහ ද්විතීයික සේවා නියුක්තිය කියන අදාළ කර ගැනීම අපි නැවත සලකා බලන්න ඕනේ. බලලා ඒ අනුව තමයි තීරණය කරන්න වෙන්නේ. ඒ නිසා වාගේ ස්ටඩි බැක් එකේ තියෙන දේ වෙනස් වෙනවා. වෙනස් වීම සිදු වෙන දිනේ තමයි 2020 4/1 සිට අදාළ කාල සීමාවට තමයි මේ වෙනස්කම අදාළ වෙන්නේ. ඒකම සේවා යෝජකයා වර්ෂය අවසන් වුණාන් පස්සේ එයාගේ මූලික වගකීමක් වෙනවා එයාගේ වාර්ෂික ප්‍රකාශනයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දීම සිදු කරන්න. ඒතර එයා අදාළ සේවකයන්ගේ නම, හැඳුනුපත් අංකය ඒ දේවල් සඳහන් කරලා සේවා නියුක්ති ආදායම් සඳහන් කරලා එයාගෙන් අඩු කරපු ටැක්ස් ප්‍රමාණය සඳහන් කරලා තොරතුරු ලබා දීමක් සිදු කරන්න ඕනේ. සාමාන්‍ය ක්‍රමයේදී තුලදී එයා ප්‍රමාණය 20ට වඩා වැඩි නම් අනිවාර්යෙන් පරිකාරකගත දත්ත වශයෙන් දෙපාර්තමේන්තුවට බාර දීම කරන්න ඕනේ. ඒ වාර්ෂික වාර්තාව සහ ඒ තොරතුරු තාක්ෂේරු වර්ෂයක් අවසන් වෙලා එළමෙන අප්‍රේල් 30 වෙනිදා තොරතුරු බාර දීම සිදු කරන්න ඕනේ. right. ඊළඟට අපි යනවා ඊළඟ කරුණ තමයි ආයෝජන ප්‍රතිලාභ මත රඳවා ගැනීමේ බදු. ආයෝජන ප්‍රතිලාභ මත රඳවා ගැනීමේ බදු.
ඒතර ප්‍රධාන වශයෙන් අපිට හඳුන ගන්න පුළුවන් ලාභාංශ, කුලී ආදායම්, ඊළඟට පොලි ආදායම් සහ අනිකුත් ආයෝජන ආදායම් පනතේ විස්තරාත්මකව සඳහන් වෙලා තියෙන දේවල් මත ඒ ආදායම් ගෙවන පුද්ගලයා අදාළ ආදායම් ලබන කෙනා වෙනුවෙන් පනතේ විධිවිධාන අනුගමනය කරන්න ඕනේ. right? දැන් ඒ අදාළ පුද්ගලයා නියෝජිතයෙක් විදියට ලියාපදිංචි වෙලා දේශීය දෙපාර්තමේන්තුව වෙනුවෙන් අදාළ ආදායම් ලබන කෙනාගෙන් අඩු කිරීමක් සිදු කරන්න ඕනේ. right? මේ අඩු කිරීම ආදායම් ශීර්ෂ අනුව අදාළ වෙන අනුපාතයක් වෙනස් වෙන්න පුළුවන්. ද ලාභාංශ සම්බන්ධයෙන් 14%, පොලි සම්බන්ධයෙන් 5%, කුලී ආදායම් සම්බන්ධයෙන් 10%. ඔය විදිහට අනුපාතයක් වෙනස් වෙන්න පුළුවන් පනතේ සඳහන් ආකාරයට. හැබැයි ඒ දේවල් නියෝජිතය විසින් අඩු කිරීම සිදු කරන්න ඕනේ. හැබැයි 2020 1/4/1 ඉඳන් මේ තත්ත්වය පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ ආදායම් ලබන කෙනාගේ කැමැත්ත මත තමයි, කැමැත්ත අනුව තමයි නියෝජිතය අඩු කිරීම සිදු කරන්න ඕනේ. ඒ අඩු කිරීම කරන එකට අපිට සඳහන් කරනවා ඇඩ්වාන්ස් ඉන්කම් ටැක්ස් කියලා. පෙර ආදායම් බදු ගෙවීමක් විදිහට සලකන්න පුළුවන්. right? ඒ ආදායම ලැබෙන අවස්ථාවේදීම ලැබෙන කෙනාගේ කැමැත්ත අරගෙන නියෝජිතයට පුළුවන්කමක් තියෙනවා අඩු කිරීම සිදු කරන්න. right? ඒ අඩු කිරීමේ තොරතුරු එකතු කරපු අඩු කිරීම ප්‍රමාණය ඊළඟ මාසේ 15 වෙනිදා ඉස්සෙල්ලා දේශාධන දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කරන්න ඕනේ. ඒ අඩු කිරීම සම්බන්ධයෙන් අඩු කරපු නියෝජිතය විසින් ඒ අදාළ ආදායම් ලැබෙන පුද්ගලයාට විස්තරාත්මක ප්‍රකාශයක් ලබා දීම සිදු කරන්න ඕනේ. සර්ටිෆිකේට් එකක් ඊට අදාළව ලබා දීම සිදු කරන්න ඕනේ. ඒ අදාළ මුදල අඩු කරපු ප්‍රමාණය එයා දේශාධන දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කරපු දවස එයාගේ සම්බන්ධයෙන් ලියාපදිංචි අංකය ඒ දේවල් ඇතුළත් කර ලබා දීම කරන්න ඕනේ. තක්සේරු වර්ෂය අවසන් වුණාන් පස්සේ වාර්ෂික වාර්තාවක් දේශාධන දෙපාර්තමේන්තුවට ලබා දීම සිදු කරන්න ඕනේ. ඒ අවශ්‍යතාවයන් ටික ආදායම් බදු රඳවා ගැනීම බදු අඩු කරන නියෝජිතයා විසින් තමන්ගේ අඩු කිරීම සම්බන්ධයෙන් පවතිනවා. right? ඊට අදාළව ලබා දෙන සහතිකයේ මත පදනම් වෙලා සමහර ආදායම් අවසන් ආදායම් බදු ගෙවීම බවට පත් වෙනවා. සමහර ආදායම් සම්බන්ධයෙන් බදු බැරක් විදියට කටයුතු කරන්න හැකියාව තියෙනවා. right? මම පැහැදිලි මේ කාර්යය අපි සරහන් කරා පෙරත් අවසන් ආදායම් බදු ගෙවීම කියන දේ සම්බන්ධයෙන් අපි පසුව ආයි නැවත කතා කරමු කොහොමද මේ දේවල් අදාළ වෙන්නේ. ඒතර වැදගත් වෙනවා මෙතනදිත් ආයෝජන සම්බන්ධයෙන් අදාළ කරගනිද්දී ආයෝජන ආදායම් සඳහා රඳවා ගැනීමේ බද්ද ප්‍රධාන වශයෙන් මේක වෙන් කළ හඳුන ගන්නවා 2020 4/1 පස්සේ ක්‍රියාත්මක කරන ආකාරය සහ ඒ දක්වා right ඒ දක්වා withholding tax එකක් විදිහට අපි හඳුන ගන්නවා on investment income right? तर මේක අදාළ වෙනවා ආයෝජන ආදායම් සම්බන්ධයෙන් පොලි වෙන්න පුළුවන් ඩිවිඩන්ඩ් වෙන්න පුළුවන් ලොතරැයි දිනුම් වෙන්න පුළුවන්
කුලී වෙන්න පුළුවන්. right? ඒ ආදායම් වර්ගය අනුව තීරණය වෙන්න පුළුවන්. සමහරට 14, 5, 10 විදියට අඩු කිරීම කරන්න පුළුවන්. right? මෙතනදී මේ ආදායම් ලබන කෙනාගේ කැමැත්ත කියන එක අදාළ වෙන්නේ නැහැ. ආදායම් රටු අඩු කිරීමක් තියෙනවා නම් නියෝජිතයා අඩු කිරීම සිදු කරන්න ඕනේ. right? කැමැත්ත කියන එක අදාළ වෙන්නේ. හැබැයි 2020 4/1 පස්සේදී ඒ ආදායම් ලබන කෙනාගේ කැමැත්ත අනුව අදාළ අඩු කිරීම සිදු කරන්න ඕන. right? කැමැත්ත අනුව. කැමැත්ත නැත්නම් අඩු කිරීම කරන්න බෑ. වර්තමානයේ අපි එක සලකනවා advance income tax කියලා. right? AIT. right? මේ විදිහට තමයි අදාළ ආයෝජන සම්බන්ධයෙන් රඳවා ගැනීම බද්ද ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟ පනතේ ස්ටඩි බැක් එකේ 7 වෙනි දේ තියෙනවා සේවා ගාස්තු සහ කොන්ත්‍රාත් ගෙවීම කියන සම්බන්ධයෙන් රඳවා ගැනීම බද්ද. ඉස්සර 2021 එකට ඉස්සෙල්ලා සේවා සැපීමක් කළා තියෙනවා නම් ඒ සේවා සැපීම සම්බන්ධයෙන් මුදල් ගෙවද්දී ඒ සේවා සැපීම ප්‍රමාණය මත ලැබෙන ආදායම මාසික 50000ට වඩා වැඩි නම් 5% රඳවා ගැනීම බද්දක් අඩු කරන්න අවශ්‍යතාවය තිබෙනවා. හැබැයි 2020 ඉඳන් මේක අයින් කරනවා. වර්තමානයේ එහෙම 5% අඩු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. right? 5% අඩු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. නිසා මම හිතන්නේ ඒ 7 වෙනි කාරණේ තියෙන කරුණ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍යතාවයක් නැහැ වර්තමානයේ අදාළ වෙද්දී. ගොඩක් වෙලාවට ඔබගේ පේපර් එකත් මේ ආසන්න කාල සීමාවට අදාළව හැදෙන්නේ 2019-20ට අදාළව. ඒතර ඒ අනින් කරපු දේවල් සම්බන්ධයෙන් සෙමින ටෙස්ට් කරන් තියෙන නැමියාව අඩු වෙනවා. ඒ නිසා යම් අවබෝධයක් ඔබ ලබා ගන්න මේ සම්බන්ධයෙන්. හැබැයි ඊට වඩා එහා ගියපු අවබෝධයක් ඔබට අවශ්‍යතාවයක් නැති වෙයි මේ සම්බන්ධයෙන් සේවා සැපීම් සහ කොන්ත්‍රාත් ගෙවීම සම්බන්ධයෙන්. right? ඊළඟට අපි බලමු අටවෙනි එක රඳවා ගැනීමට අදාළ සෙසු කාරණා. රඳවා ගැනීමේ ගණනය කිරීමකදී ප්‍රධාන වශයෙන් වගකීම අදාළ වෙනවා නියෝජිතයා සහ ආදායම් ලබන කෙනා දෙපාර්ශ්වයට. හැබැයි මූලික වගකීම තියෙන්නේ නියෝජිතයා සම්බන්ධයෙන්. අපේ වර්තමාන වෙනවා 2021 ඉඳන් වගකීම මූලික වශයෙන් අදාළ වෙනවා ආදායම් ලබන කෙනාට. හේතුව තමයි නියෝජිතයාට කැමැත්ත ලබා දුන්නේ නැත්නම් එයාට ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා දැන් වර්තමානයේ 2021 ඉඳන් වගකීම මූලික වශයෙන් තියෙන්නේ ආදායම් ලබන කෙනා පැත්තේ. නියෝජිතයා ලබන කෙනාගේ කැමැත්ත තියෙනවා නම් අන්න එයාට පුළුවන් අඩු කිරීමක් කරලා දේශීය දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කිරීම කරන්න. තර වගකීම් විදියට ගත්තම නියෝජිතයාගේ එයාගේ රඳවා ගැනීම බද්ද අඩු කරලා ගෙවීම් කරන්න ඕනේ. ඒ සඳහා ලියාබන්ධයක් ලබා ගන්න ඕනේ. ඒ අඩු කිරීමක් කරා නම් ඒ අඩු කිරීම ඊළඟ මාසේ 15 වෙනිදා ඉස්සෙල්ලා දේශීය දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කරන්න ඕනේ. වර්ෂය අවසන් වුණාන් පස්සේ ඊට අදාළ වාර්ෂික වාර්තා ලබා දීම කරන්න ඕනේ. අඩු කිරීම වලට අදාළව සහතික ඒ අදාළ පාර්ශ්වයන්ට ලබා දීම සිදු කරන්න ඕනේ. ඔය කාරණා ටික ඒ නියෝජිතයාගේ වගකීමක් වෙනවා. ඒකම මතක් කරොත් 10 වෙනි වගන්තියේ කරුණක් තියෙනවා. යම් නියෝජිතෙක් ඒ ගෙවන ආදායම් සම්බන්ධයෙන් රඳවා ගැනීම බද්දු අඩු කරන්න වගකීමක් තිබිලා ඒ අඩු කිරීම සිදු කරේ නැත්නම් තමන්ගේ ව්‍යාපාරික ආදායම ගණනය කරන වෙලාවේ ඊට අදාළ වියදම අඩු කිරීමේ හැකියාවක් නැහැ. right? ඔකත් මෙතනදී අපිට සම්බන්ධ කරලා බලන්න ඕනේ. ඒ දේවල් එක තමයි සම්පූර්ණ කාරණේ සිදු වෙන්නේ. right?
right. ඊළඟට අපි බලමු අවසන් රඳවා ගැනීමේ බදු හඳුනා ගැනීම. right. අවසන් රඳවා ගැනීමේ බදු ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ කාරණා කීපයක් සම්බන්ධයෙන්. right. ඒකත් අපි ප්‍රධාන වශයෙන් අවස්ථා දෙකක් විදිහට හඳුනා ගන්න ඕනේ. මොකද මේ concept එක ඉතාමත් වැදගත් හඳුනා ගැනීම. මොකද ගණනය කිරීම හැම තැනකදීම මේ දේ වැදගත් වෙනවා. විශේෂයෙන් පුද්ගල ආදායම් බදු සම්බන්ධයෙන් සහ සමාගම් සඳහාත් මේක වැදගත් වෙනවා. right. 2020 එකයි එකෙන් පස්සේ ක්‍රියාත්මක වන ආකාරය සහ මේ දක්වා ක්‍රියාත්මක වන ආකාරය. ප්‍රධාන වශයෙන් කරුණු හතරක් අපිට සලකන්න පුළුවන් අවසන් රඳවා ගැනීමේ බදු විදියට. මොනවද කරුණු හතර? ලාභාංශ ඕනෑම පුද්ගලයෙක්ට, පොලි ආදායම වාර්ෂික තනි පුද්ගලයෙක් සහ පුණ්‍යායතනයකට, ලොතරැයි ඔට්ටු හා සුදු දිනුම් ව්‍යාපාරයෙන් නොවන ආකාර ලැබෙන ඕනම කෙනෙක්ට මේ කරුණු තුනම වාර්ෂික පුද්ගලයාට අදාළ වෙනවා. අවසාන එක අදාළ වෙන්නේ නිර්වාසිත කෙනෙක්ට ලංකාවේ ආයතනයකින් එයාට ලැබෙන ආදායම ගෙවන අවස්ථාවේදී ඒකත් සැලකනවා අවසන් රඳවා ගැනීමේ බද්දක් විදියට. අවසන් රඳවා ගැනීමේ බද්දක තියෙන විශේෂත්වය තමයි එයා නියෝජිතය විසින් ගෙවීම සිදු කරන අවස්ථාවේ අඩු කිරීම කරන්න ඕනේ. එහෙම අඩු කළා නැත්නම් ලැබෙන කෙනාගේ අතේදී බද්දට යටත් වෙනවා. හැබැයි ওই අවස්ථා දෙකේදීම අදාළ වෙන බදු අනුපාතය එකම තමයි. දැන් ලාභාංශය ගත්තොත් 14යි. පොලි ගත්තොත් 5යි. right? ලොතරැයි දිනුම් ගත්තොත් 14යි. නිර්වාසිත කෙනෙක්ට ගෙවන එක 14යි. එක්කෝ ගෙවන කෙනා අඩු කරන්න ඕනේ. ගෙවලා නැත්තම් අඩු කිරීම කරලා නැත්තම් ලැබෙන කෙනා අතේදී අඩු කරන්න ඕනේ. හැබැයි ගෙවන කෙනා අඩු කරොත් නැවත ලැබෙන කෙනා අතේදී ටැක්ස් වෙන්නේ නැහැ. ඒකම සාමාන්‍යයෙන් බදු අයකලගේ ආදායම ගණනය කරද්දී ඔය අපි කතා කරපු ප්‍රධාන කාරණා තුන සහ නිර්වාසිත කෙනෙක්ට අදාළව හතරවෙනි කාරණය අදාළ ආදායමක් ලැබෙනවා නම් ඒ දේවල් ටික බදු අයකලගේ ආදායම ගණනය කරද්දී අයින් කරන්න ඕන. හරිද? අයින් කරන්න ඕන. අයින් කළා පස්සේදී වෙනම තමයි අපි සලකන්නේ ගෙවිතු බද්ද ගණනය කරන වෙලාවේදී ගෙවිතු බද්ද ඔයාලට මතක නම් වගන්තියක දෙකේ කොටස් දෙකක් ඇතුළත් වෙනවා. tax on taxable income, tax on final withholding payment receipt. right? තොර tax එකක් source එකේදී අඩු කළා නැත්නම් ලැබෙන කෙනා අතේදී අදාළ අනුපාතයන්ම රඳවා ගැනීමේ අනුපාතයන්ම පදනම් කරගෙන ගණනය කිරීම කළා ගෙවීම සිදු කරන්න ඕන. ඔය කියන කාරණා ටිකට ඇතුළත් වෙන්නේ නැත්නම් අනිත් සේරම දේවල් ටික අපි සලකනවා අවසානාත්මක නොවන රඳවා ගැනීමේ බදු විදියට. අවසානාත්මක නොවන රඳවා ගැනීමේ බදු විදියට. අවසානාත්මක නොවන දේවල් වල තියෙන ක්‍රමවේදය තමයි අවසානාත්මක වුණොත් බදු බැරක් විදියට ගන්න පුළුවන් කමක් නැහැ. right? අවසානාත්මක නොවන බදු බැරක් නම් එයාට පුළුවන් බදු බැරක් විදියට ගෙවන්න ඕන බද්දෙන් අඩු කරලා පෙන්නන්න. ඔය වෙනස්කම ප්‍රධාන වශයෙන් අපි හඳුනා ගන්න ඕන. ගොඩක් වෙලාවට ඔබ හරියාකාර අධ්‍යයනයක් සිදු කරේ නැත්නම් මේ දෙක පටලවා ගන්නවා. right? ඒ නිසා අවධානය යොමු කරන්න මේ concept එක සම්බන්ධයෙන් මේ සංකල්පය සම්බන්ධයෙන් අවසානාත්මක බද්දක් අදාළ වෙන ආදායමක් සම්බන්ධයෙන් අඩු කිරීමක් රඳවා ගැනීමක් නැවත අපිට සලකන්න පුළුවන් කමක් නැහැ බදු බැරක් විදියට. එහෙම නොවන දේවල් අපිට පුළුවන් රඳවා ගැනීමේ බදු බැරක් විදියට සලකා බැලීමක් කරන්න. හරි? ඒතර මේ 2020 එක එකෙන් පස්සේ වෙනස්කම තමයි ඉස්සර
ලාභාංශ අපි සැලකුවා අවසන් රඳවා ගැනීමේ බදු ගෙවීමක් විදියට. පොලි ආදායම අපි සැලකුවා අවසන් රඳවා ගැනීමේ බදු ගෙවීමක් විතර. ලොතරැයි දිනුම් අපි සැලකුවා බදු අවසන් රඳවා ගැනීමේ බදු ගෙවීමක් විදියට. ඊට අමතර තුන්වෙනි අවස්ථාව තමයි නිර්වාසික පුද්ගලයෙක් සඳහා ගෙවීම. right 2021 එකෙන් පස්සේ මේ දෙකම අවසන් වෙනවා. මේ දෙක වර්තමානයේ අපි සලකන්නේ අවසන් රඳවා ගැනීමේ බද්දක් විදියට. හැබැයි ලොතරැයි දිනුම් මේ දක්වත් අදාළ වෙනවා නිර්වාසික පුද්ගලයාට ගෙවීම කියන එක මේ දක්වා අදාළ වෙනවා. ඔය වෙනස්කම තමයි තියෙන්නේ. 2019-20 වර්ෂයේදී බදු ගණනය කරද්දී මුල් මාස 9 ලැබෙන ලාභාංශ පොලි ආදායම් ටික අපිට සලකන්න පුළුවන් අවසන් රඳවා ගැනීම බදු ගෙවූ ආදායම් විදිහට. හැබැයි ඊට පස්සේ මාස 3 කාල සීමාවට අදාළව ඒ ගැළපීම අපිට සිදු කරන්න බෑ. right? ඒතර ඒ වෙනස්කම බදු ගණනය කරද්දී සහ MCQ questions වලට තියෙන ඒවට අදාළ answers දෙද්දී ඒ පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. right? මම හිතන්නේ වඩාත් පැහැදිලි අවසාන රඳවා ගැනීම බද්ද කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒතර ප්‍රධාන වශයෙන් ආදායම් බදු ගණනය කිරීමක් තුලදී මේ 2019 වර්ෂයේ අතරමැද බදු අනපනත් වන වෙනස් වීම කියන එක ගණනය කිරීම සඳහා සාධකයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා 2019-20 කියන වර්ෂයේ ගණනය කිරීම වලදී අපි ওই වෙනස් වීම ටික පිළිබඳ අධ්‍යයනයක් යොමු කරන්න ඕනේ. ඒතර අපි මේ දක්වා කතා කරපු තැන්වලදී අදාළ වෙන ස්ථානදී අපි මේ දේවල් හඳුනාගත්ත ගණනය කිරීමක් සම්පූර්ණයෙන් අදාළ කරගන්නකොට අපි බලමු රිවිෂන් එකකදී කොහොමද මේ දේවල් අදාළ කරගන්න කියලා. ඒ අනුව වාට තීරණය කරන්න පුළුවන්. ඒතර අපි අද මේ අවසන් කරන මේ පළවෙනි සහ දෙවෙනි සෙෂන්ස් දෙකේදී ප්‍රධාන වශයෙන් පදනම් කරගත්තේ ඔයාලගේ chapter 7 එක. chapter 7 එකේ මූලික වශයෙන් කරුණු කීපයක් අපි අදාළ කරගත්තා. බදු පරිපාලනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආකාරය, ඒ බදු පරිපාලනය, ලියාපදිංචිය, වාර්තා බාර දීම, තක්සේරු නිකුත් කිරීම, තොරතුරු කැදවීම, තක්සේරු නිකුත් කිරීම, අභියාචනා කිරීම, ඇඩ්මිනිස්ට්‍රේටිව් පැත්ත, ඊට පස්සේ බදු සම්බන්ධයෙන් නොගෙව තියෙනවා නම් බදු ගෙවීම සහ පැහැරලන බදු, ඔය කියන කාරණා ටික පැහැදිලිව ගලා යාමක් විදිහට ඔබට මතක තියාගන්න පුළුවන් නම් එතෙන්දී ඒ අවශ්‍ය ඔබගේ අධ්‍යයනය සඳහා එක්සෑම් එක සඳහා අවශ්‍ය දේවල් ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. right? ඒතර මම හිතන්නේ මේ සෙෂන්ස් දෙකේදී ඔබට අවශ්‍ය chapter 7 එකට අදාළ අවශ්‍ය විස්තරාත්මක හොඳ දැනුමක් ලැබෙන්න ඇති. ඒ දැනුම තුළින් ඔබට එක්සෑම් එකට අවශ්‍ය සූදානම් වෙන්න අවශ්‍ය පහසුකම සහ සහයෝගය ලැබෙනවා. ඒතර නැවතත් මතක් කරනවා සිලබස් එකේ 120ක ප්‍රමාණයක weightage එකක් මේ පාඩමට තියෙනවා. එහෙනම් මේ ඒ අනුව මේක වැදගත් කොටසක් විදිහට සලකලා ඒ සඳහා අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමත් එක්ක සලකනවා. ඒකම මේකේ කරුණු තියෙන ආකාරයට එක්සැමිනර් කෙනෙක්ට MCQ questions ඕන ප්‍රමාණයක් හදන්න පුළුවන්. ඒ නිසා වැදගත් පොඩි කරුණු ඉදම්ම ඔබගේ අවධානය යොමු කරන්න. ඒ අවධානය යොමු කිරීම මත ඔබට ඉතාමත් නිවැරදිව එක්සෑම් එක සඳහා ඔබගේ ආන්සර්ස් ලබා දෙන්න පුළුවන්. ඒ අනුව අපි සෙකන්ඩ් සෙෂන් එක අවසන් කරනවා. නැවත ඉදිරි වැඩසටහනක් එක නැවත සම්බන්ධ වෙමු.